වස්සාන ධර්ම දේශනා කී දෙනෙක් මට මෙසේජ් කරලා තියෙනවද ඇත්තටම මම මේ කියන්නේ ඉතින් ස්වාමීන් වහන්සේලා උනත් ඇතැම් පිට අපිටත් බණක් කියන්න අවස්ථාවක් මම කියන්නේ පිංගුතුනි මම මේ කියන්නේ අපිට පුළුවන් අපිට කරන්න පුළුවන් හැබැයි ඒ එන්නේ රේස් එකටම ඒ රේස් එකට එන්න එපා මේක රේස් එකක් නෙවෙයි මේක නවතින්න කියපු තැන බුදුබණ ටික කියන්නේ රේස් වෙන්න නෙමෙයි බුදුබණ ටික කියන්නේ නවතින්න ඒ වගේ පුංචි ඔලුවක් අපි කොහොමද ගෙනල්ලා මේ වගේ තැනක හිර කරන්නේ සමාජයෙන් ප්‍රශංසාවක් එද්දි පිම්බෙයි සමාජයෙන් නින්දාවක් චෝදනාවක් එද්දි බෙල්ල වෙල දාගෙන ගෙදරයි සිවුරු හරි සමහර එහෙම තියෙනවා පින්වතුනි බණ කියනවා කාලය කියලා දැන් අපි හිතන්නකෝ මේ කොරෝනා කාලේ දායකයෝ නැති වෙනකොට දායකයෝ උදව් කරන්නේ නැති වෙනකොට සමහරකට බණ නැහැ ඇත්තටම සමහරක් වෙලාවට ටීවී channel වල බණ නැහැ රේඩියෝ channel වල බණ නැහැ අඩුයි මිනිස්සුන්ට දායකත්ව ගන්න බෑ කොහොමද ගන්න කීයක් මුදල් කියනවා ඒ දායකත්ව ගන්න බෑ එතකොට දැන් ඒ කාලේ නම් හිටියා දැන් නෑනි කියලා මම ඔක්කොම දමල ගහලා කැලේ යන්නද ඈතකට යන්නද නෑ මම මගේ ජීවිතේ කවදත් ගෙවෙනවා අන්නේ රේස් වෙන්නේ නැති යනකොට ලොස් වෙන්නේ නැති එහෙම ජීවිතයක් අපිට තියෙන්න ඕනේ. ඒකන මම හැමතිස්සෙම දැනගන්න ඕනේ තවත් උතුමෙක් අභිධර්මයේ කියාගෙන යනවා. මං ඒකේ පැටලෙන්න හොඳ නෑ ගිහිල්ලා මත් අභිධර්මයේ කියනවා හිටපන්කෝ කියලා. උන්වහන්සේට ඒ කෘත්‍ය කරන්න දෙන්න. මම මගේ සීමාව දෙන්න. මම කවදාවත් තවත් කෙනෙක්ව වෙන්න ගිහිල්ලා වැඩක් නෑ. මම වෙන්න ඕනේ. මං කියන්නේ පින්වතුනි මේක ඔබ තේරුම් ගන්න. මම මගේ පැත්තට මේක දාගෙන කියන්නේ මේක ඔබට තේරුම් ගන්න. ඔබත් මමත් එකම ගානන. ඔබත් මමත් මිනිස්සුයෝන. ඔබත් මමත් නාම රූප වල ක්‍රියාකාරීත්වන. ඔබට තියෙන්නේ රූප ධර්මතාන. මට තියෙන්නේ රූප ධර්මතාන. ඔබට තියෙන්නේ විඥාන පරම්පරාව. මට තියෙන්නේ විඥාන පරම්පරාව. ඒව සුරු කරගෙන පවතින චෛතසික වලින් කර්ම විපාක සකස් කර භවයට පුඤ්ඤාවි අපුඤ්ඤාවි ආනන්ජාවි සංකාර හදලා දෙනවන. වචී මනෝ චිත්ත සංකාර වලින් සංස්කාර අபிසංස්කරණ සංස්කාර රැස් කර සංකත අபிසංකත සංස්කාර රැස් කර හදා දෙනවන. අපි ඔක්කොම මේ සසරේ අතරමං වුණු මිනිස්සු. අපි ඔක්කොම මේ සංසාරේ පැටලිච්ච මිනිස්සු. හම්බුණාද මේ සසර ස්ථීර තැනක්? හම්බුණාද මේ සංසාරේ නොමරන මිනිස්සු? හම්බුණාද මේ සංසාරේ හොඳයි සාරවයි කියලා ගන්න දෙයක්? අප්‍රමාදියෝ මේකෙන් ඈතර වෙනව හැර මේ තුච්ච නින්දිත සසරේ මේ තුච්ච නින්දිත ජීවිතේ මොනවද මේකේ හොයන්නේ? ඔබත් මමත් උදේට කන දේවල් හවසට අසුචි විදිහට පිට කරන ස්කන්ධ වලින් හැදිච්ච මහා ජරා ගොඩක් විතරයි. මේක තේරුම් අරගන්නකම් කවදාවත් තමන්ට තවත් කෙනෙක්ගේ අභිවෘද්ධියක් දැකලා තමන් එක්ක ජීවත් වෙන විශේෂයෙන්ම මම මේ කියන්නේ භික්ෂු ශාසනය තුළ මේව නැතුව නෙමෙයි. ඇතුළ ගින්දර එළියට දෙනවා කියලා හිතන්න එපා. නමුත් මේ භික්ෂු ශාසනය කියන්නේ කොච්චර උතුම් ශාසනයක්ද? සාරිපුත්‍ර මහ මොග්ගල්ලාන කතාවස්තු අරගෙන බලන්න මේ උතුමන් වහන්සේලා දෙනමගේ. එක උතුමන් වහන්සේ නමක් අච්චර ඉර්ධිමත්. එක උතුමන් වහන්සේ නමක් අච්චර ප්‍රඥාවන්ත. හැබැයි උන්වහන්සේලා දෙනම තම තමන් ඉස්මතු වෙන්න නෙමෙයි. අනිත් උතුමන් ඉස්මතු කරනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන බිම සුමුදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ලෙබනනේ සේවයේ නියුතු රන්මැණිකේ මහත්මිය සහ මානිල් දයාවති මහත්මිය සහ මංගලිකා සහ කුවේටි සේවයේ නියුතු ගංගා යන පින්වත් හිතමිතුරන් පිරිස වෙසින් අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වේතකෝ ධා අනායාසා වීතලෝභා අනුස්සුකා දන්තා කෝධං පහන්ත්වාන පරිනිබ්බන්ති අනාසවාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, පින්තුන් අද දවසේ මේ සූදානම් වන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා
ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මින් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වය ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. ලෙබනනයේ සේවය කරන රන්මැණිකේ මහත්මිය සහ මානෙල් දයාවති සහ මංගලිකා සහ කුවේට්හි සේවය කරන ගංගා යන අය සහ හිතමිතුරන් විසින් අද දවසේ මේ උතුම් ධර්මදේශනා මාලාවේ ධර්මදේශනාවක් ලෙස විකාශය කිරීමට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්මදේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන කාලය ධර්මදේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්දී බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකම්ම සත්වය තමන්ට පුරුදු සංසාරගත පුරුදුත් එක්ක සසරේ අතරමං වීගෙන යනවා. හැබැයි බුදුවරයෙක්ගේ පණිවිඩයක් ඇහුණට පස්සේ සත්වයා ඒ තමන්ගේ සංසාර වැරදි හඳුනගෙන උදාහරණයක් විදිහට අපිට යම්කිසි දැන් අපි බණක් අහනකොට අපිට තේරෙනවා අපි ගාවේ අඩුපාඩුව තියෙනවා. ඒ කියන්නේ අපි බණ අහන්න ඕනේ. ඒතර මේ අඩුපාඩුව තේරුම් අරගෙන මේ අඩුපාඩුව නිවැරදි කරගන්න කෙනා තමයි මේක දිනන්නේ. එහෙම තියෙනවා. භික්ෂුන් වහන්සේ නමක් විශේෂයෙන් සිල්මෑණිවරු වේවා භික්ෂුන් වහන්සේ නමක් වේවා භික්ෂුව උපාසකෙක් උපාසිකාවක් වේවා යම් කෙනෙක් මේ සංසාර බය දැකලා මේ සංසාරයෙන් ඈතර වෙන්න බලාගෙන ප්‍රතිපත්ති පුරනවන පිළිවෙත් පුරනවන ඔවුන්ට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා පිංගුතුනි මේ සංසාර දුකෙන් ඈතර වෙන්න ප්‍රතිපදාවට අනුගත වෙන්න බුදුරජාණන් වහන්සේ කියපු කුදුමහත් චාරිත්‍ර වාරිත්‍ර සෙරෙත් වෙරිත් සියලු දේවල් ඒ ආකාරයෙන් අනුගමනය කරන්න. බුදුරජාණන් වහන්සේගේ ශාසනය පොඩි නේ. උන්වහන්සේ විනය පිටකයේ ඇතම් තැන්වලදී විශේෂම වත්තක්ඛන්දකයේ වගේ තැන්වලදී උන්වහන්සේ කළ යුතු දේවල් පනවලා තියෙනවා නොකළ යුතු දේවල් පනවලා තියෙනවා. ඉතින් යම් කෙනෙක් නොකළ යුතු දෙයක් කළොත් ඒත් ආපත්‍යක් වෙනවා. කළ යුතු දෙයක් නොකළොත් ඒත් ආපත්‍යක් වෙනවා. ඉතින් මේක මහා සංකීර්ණ වගේම හරිම රසවත් රහ ශාසනය. Tamanට ගෙන ගන්න ගොඩාක් දේවල් මේ ශාසනය තුල තියෙනවා සාමාන්‍ය කෙනෙකුට අහු නොවෙන. ඒ අතරතුර මිනිස්සුන්ට නිතර කරදර කරන මිනිස්සුන්ට යම්කිසි උත්තරී මනුෂ්‍ය ධර්මයක් ලබා ගන්නට බැරිව මිනිස්සුන්ව සසර හිර කරලා තියෙන නිතරම Taman කැපිපේන්න උත්සාහ කරන මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි Tamanගේ හිතේ ඇතිවෙන ගැට්ටනිය නැත්නම් ආඝාතය කියලා කියනවා. නැත්නම් හැප්පීමනේ. ද්වේෂය, තරහව මේ එක නම් වලින් හඳුන්වන අරමුණු වල ගැටෙන ස්වභාවය. මෙන්න මේ අරමුණු වල ගැටෙන ස්වභාවය කිව්වම අපි තේරුම් ගන්න ඕනේ මේකේ කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි සත්‍ය කතා කළ යුතු ඇතැම් තැනකදී සත්‍ය කතා කිරීම ආරම්භණීය ගැටීමක් නෙමෙයි. සත්‍ය දැකලා ඒ සත්‍ය කිව යුතු තැනදී ඒ සත්‍ය නොකියනවා කියන්නේ නිවටකමක්. සත්‍ය දැකලා ඒ සත්‍ය කියනකොට අන්නේ සත්‍ය කියන්න ගෝචර වෙන පුද්ගලයා. දැන් බුදුරජාණන් වහන්සේ තියෙන ඔය චෝදනා සූත්‍රය කියලා සූත්‍රය කංගුත්තර චතුක්ක නිපාතේ යම්කිසි කෙනෙක්ට වරද්දක් පෙන්නලා දෙද්දී ඒ වැරද්ද පෙන්නලා දෙද්දී Taman තුල පිළිටවාගත යුතු ගුණධර්ම කීපයක්. Taman මුලින්ම උත්සාහවත් වෙන්න ඕනේ ඔහුට ඔහුගේ සංසාර ජීවිතේ වැරදිලා තියෙන නිසා ඒ සංසාර ජීවිතේට උපකාරයක් කරනවා කියන සිහිය Taman එලව ගන්න ඕනේ. ඊළඟට මම මොව මේ වරදෙන් මුදවල මොහුට යහපතක් කරනවා කියන සිහියෙන් අනිවාර්යයෙන්ම ඒ වැරද්ද කියන්න ඕනේ. ඒතර ඒ වැරද්ද කිව යුතු තැනක් තියෙනවා ඒ වැරද්ද කිව කියන්න හොඳ නැති තැනක් තියෙනවා. Taman හොඳට ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ මම මේ වැරද්ද කියන්න ඕනේ තැනකදීද කියන්නේ කියන්න ඕනේ නැති තැනකදීද කියන්නේ. පිටුතුරි මෙහෙම නුනොත් වෙන්නේ මොකද අපිට මේ තරහකාරියෝ වැඩි වෙනවා මේ ලෝකේ. දැන් මෙහෙමයි ඉතින් සත්‍ය කතා කරද්දි දැන් ওই පිටුතුල දන්නවා අපේ සෝම ස්වාමීන් වහන්සේනේ. දැන් උන්වහන්සේලා ලෝකෙට යථාර්ථයක් කියවන එක්තරා ආකාරයක වෙනත් ආගමිකයන් විසින් ලක්දිවට කරන අපරාධ ආදී වැනි. එතකොට ඒ සත්‍ය කතා කරද්දි ඇති වෙන හතුරුන්ට කරන්න දෙයක් නැහැ. එහෙනම් ඉතින් බුදුරජාන් වහන්සේත් ඔය කියන හැටියට අත්තකිලමතාන යෝගයේ හරි කාමසුකල්ලිකාන යෝගයේම හරි ඉන්න ඕනේ. ඒ අන්ත දෙකම ප්‍රතික්ෂේප කළ මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ නැතුව. ඒතර ඒ සත්‍ය ජීවත් වෙනකොට සමාජය මොනවා කිව්වත් ඒ සමාජයට ඒ වෙලාවේ ඕන දෙයක් කරගන්න කියලා සත්‍යයට සහ හෘද සාක්ෂියට අනුව ජීවත් වීම තමයි මිනිස්සෙක් විසින් කළ යුත්තේ. එහෙම ජීවත් වෙනකොට හැදෙන හතුරු ගැන කරන්න දෙයක් නැහැ. ඒවා ඉතින් ඒ හතුරුන්ගේ අඥානකම දුෂ්ප්‍රඥකම. ඒකයි. නැති වුණොත් වෙන්නේ අපිට සමාජයට අනුගත වෙන්න වෙනවන්නේ. දැන් අපි හිතන්නකෝ අපි දුම්බැටි බොන තැනකට යන්න. මං දුම්බැටි බොන්නේ නැත්තම්. සමාජයට අනුගත වෙන්න ඕනේ අරමුණේ ගැටෙන්නේ නැහැ කියලා දුම්බැටියක් බොන්න යන එක නිවටකම. ඒකෙන් ගැලවිලා තමන්ට කොච්චර අපරාධ නින්දා එනකොට අපවාද එනකොට උනත් උපහාස එනකොට උනත් ඒක ඉවසගෙන දරාගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවා නම් අන්න එතනදි තමයි ඒ හිත සත්‍යයට හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන හිතක් බවට පත් වෙන්නේ. මෙහෙම නොකළොත් වෙන්නේ පිංගුතුනි හැමතිස්සෙම පුංචි තරහවල් අපේ හිතේ ඇති කරගෙන. ඒකයි මේ බොහෝ යෝගීන්ටත් බොහෝ භික්ෂුන් වහන්සේලාටත් බොහෝ උපාසක උපාසිකාවන්ටත් සිල්මෑණිවරුන්ටත් නිතර කරදර කරන එකක් තමයි මේ අරමුණු නිසි ලෙස අල්ලා නොගන්න ස්වභාවය.
ඕකට හොඳ කතාවක් තියෙනවා මේ උදාන පාළියේ තියෙන ජුන්න කියලා සූත්‍රයක්. උදාන පාළියේ ජුන්න කියන සූත්‍රයේ ඒ සූත්‍රයේ කියන තව නමක් තියෙනවා. ඒ තමයි යක්ක ප්‍රහාර සූත්‍රය කියන එක පිටුතුනේ. යක්ක ප්‍රහාර සූත්‍රය කියලා කියන්නේ ඔය පිටුතුල අහලා ඇති අර සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ඔළුවට යකෙක් ටොක්කක් කන්න කතාවක්. ඒ කතාව තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. එක දවසක් ওই සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ මහා උතුම් අග්‍ර ශ්‍රාවකයෙ වෙන්න පුරණ පාරමිතාව මහා කල්ප අසංඛ්‍යයකුත් තවත් කල්ප ලක්ෂයක්. දැන් මහා ශ්‍රාවකයෙක් වෙන්න 80 මහා ශ්‍රාවකයෙක් වෙන්න එච්චර කාලයක් පාරමිතා පුරන්න ඕනේ. 80 මහා ශ්‍රාවකයෙක් වෙන්න පාරමිතා පුරන්න ඕනේ මහා කල්ප ලක්ෂයක් විතරයි. තේරුණාද? මහා කල්ප ලක්ෂයයි. හැබැයි සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ සංසාරිනකොට අර 80 මහා ශ්‍රාවකයෙ පුරපු මහා කල්ප ලක්ෂයට වඩා තවත් අසංඛ්‍යයක් වැඩිපුර 1.140ක් මහා කල්ප පාරමිතා පුරලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේට විතරයි උන්වහන්සේලා දෙනම ඉක්මවන්න පුළුවන්. වෙන කිසිම කෙනෙකුට උන්වහන්සේලා ඉක්මවන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේලාගේ මේ හැම දෙයක්ම අතරම කියලා දෙන උන්වහන්සේලා දෙන්න ඉන්න තැන මේ රන්වන් ගුහාවක ඉන්න මේ රන්වන් කේසර සිංහයෝ වගේ කියලා. කේසර සිංහයෝ දෙන්නේ එක කූඩුවක ඉන්නවනේ. සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ඉන්න තැන අන්න ඒ වගේ කියලා කියනවා පින්වතුනි. හරියට රන්වන් සිංහයෝ දෙන්නෙක් ඉන්න තැනක් වගේ. ඒකල්ලා තව උපමාවක් තියෙනවා චද්දන්ත කුලේ ඇත්තු දෙන්නෙක් මහා මල් පිපිච්ච වනයක ඉන්නවා වගේ. ඒ වගේ මහා ගාම්භීරයි. ඒ වගේ මහා අර්ථවත්. යම් තැනකට ආභරණයක් සාරිපුත්ත මහ මොග්ගල්ලාන උතුමන් වහන්සේලා දෙනම කියන්නේ. දැන් අද කාලේ වෙනකොට සමහරක් වෙලාවට නිකම් මේ ස්වාමීන් වහන්සේලාත් මට ඇහිලා තියෙනවා කතා කරනවා අර සරියුත්ත කිව්වේ මුගලන්ට කිව්වේ කියලානේ. සරියුත් මුගලන් දෙනම. නිකම් මේ සරියුත් මුගලන් දෙනම කියන්නේ ඊයේ පෙරේද මහාන වෙච්ච අපේ ලොකු හාමුදුරුවෝ කෙනෙක් ගානට දාලා තමයි ඒ අය කතා කරන්නේ. හැබැයි සරියුත් මහරහතන් වහන්සේ කියලා කතා කරන්න කට ඇරෙන්නේ නැහැ කියන්නේම ගුණේ දන්නේ නැහැ කියන එක. මුගලන් මහරහතන් වහන්සේ කියලා කතා කරන්න දන්නේ නැහැ කියන්නේම ගුණේ දන්නේ නැහැ කියන එක. නිකන් සාරිපුත්තට කිව්වේ මොකද්ද? මොග්ගල්ලානට කිව්වේ මොකද්ද? අර සරියුත්ගේ ධාතු මේ මුගලන්ගේ ධාතු. නිකන් මේ විහිළුවට යන්නේ පිංගුතුනේ. ඇත්තට මේ උතුමන් වහන්සේලා ගුණ දන්නේ නැති අය. සරියුත් මුගලන් මහරහත් උතුමන් වහන්සේලා දෙනම කියලා කියන්නේ යම් තැනකට ආභරණයක් කියනවා. යම් කිසි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ආභරණයක් පැළඳුවාම මේ ආභරණය නිසා වුණ කැපී පේනවා. වුණ ලස්සනයි. සරියුත් මුගලන් මහරහතන් වහන්සේ පතක් වනයක හිටියා. ඒ පතක් වනයේට ආභරණ පැළඳුවා වගේ කියනවා. මහා ලස්සනයි. මහා දිව්‍යමය ගුරුල දෙන්නෙක් වගේ. ගුරුල්ලෝ කියලා කියන්නේ අපි දැකලා තියෙන අර ගුරුල්ලෝ නෙමෙයි. යොදුන් 150ක් ලොකුයි කියලා කියනවා. 70ක් වශයෙන් ගත්තොත් 2700ක් පමණ. දිව්‍යමය ගුරුල්ලෝ. අන්න ඒ වගේ මහා මේ තේජවන්ත, මහා උතුම්, මහා මේ අභිමානයක් තිබු උතුමෙක් කියනවා. යම් කිසි පාණ්ඩුකම්බල සෛලාසනයක ශක්‍ර දේවේන්ද්‍රවරු දෙදෙනෙක් එකවර ඉඳගත්තා. එතකොට එක ශක්‍ර දේවේන්ද්‍රයෙක් කියලා කිව්වහම නේ දැන් අද අපේ මිනිස්සු විහිළුවට ගන්න සක්‍රයා වගේ. නිකම් මේ සක්‍රයා මෙහෙම වෙයි, සක්‍රයාගේ හිත උණු වෙයි, සක්‍රයාගේ ගල පිනවතනේ. මේ ශක්‍ර දේවේන්ද්‍ර කියන්නේ මහා උතුමෙක්, ආර්ය උතුමෙක් එක්තරා කාලයකට. ඒතර ආර්ය උපවාදයකට පත් වෙන්න පුළුවන් විහිළුවට ගත්තොත්. හරි. ඒතර උන්වහන්සේට තියෙන තේජස පොඩි නෑ. උන්වහන්සේට තියෙන තේජස පොඩි නෑ පින්වතුනි. දැන් අපේ පිංගුතුල හිතන් ඉන්නේ නිකන් මේ දුර්වල අර පිං නැති වුණාම පිං ඉල්ලගෙන ආපු ඒ ගානට නිකන් මේ කණ්ඩ නැතුනම කන්නිල්ලන් ආපු යාචකයෙක් ගානට නෑ. පාණ්ඩුකම්බල සෛලාසනයක යම්සේද ශක්‍ර දේවේන්ද්‍රව දෙදෙනෙක් ඉඳගන්නේ මේ බලන්න උපමා. ඒකයි. ඒ වගේ කියනවා සරියුත් මුගලන් මහරහත් උතුමන් වහන්සේලා දෙනම වැඩ ඉන්න තැන. මෙන්න මේ කියන උතුමන් වහන්සේලා දෙනම යම් තැනක ඉන්නවනේ. එතනට හඳවල් දෙකක් පෑවුවා වගේ කියනවා. එතනට ඉරවල් දෙකක් පෑවුවා වගේ. හඳවල් දෙකක් පෑවුවා වගේ ලස්සනයි. ඉරවල් දෙකක් පෑවුවා වගේ ප්‍රතාපවත්. ඒ වගේ මහා උතුම් දෙන්නේ තමයි මේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේ. එක දවසක් සරියුත් මහරහතන් වහන්සේ හවස් කාලේ හිස බාලා ජුන්න කියන්නේ පුරපක්ෂයට කියන නමක්. හඳ පුරපක්ෂයේ වැඩෙන අවස්ථාවක හවස් වෙලාවේ සම්පූර්ණයෙන් ආවරණය නොවිච්ච අනාවරණීය වෙච්ච කියන්නේ එළියට පේන්න තියෙන හිස් අවකාශයක වැඩ ඉන්නවා. යක්ෂයෝ දෙන්නේ කුඩේ ඉඳන් මේක දකින්න. එක යක්ෂයෙක් කියනවා මට අර ශ්‍රමණයට ටොක්කක් අයින්න හිතෙනවා. අනිත් යක්ෂයකව කරන්න නම් එපා. මහා උතුමෙක්. මේ මහා සිල්වන් තේජවන්ත බ්‍රහ්මයෝ දෙවියෝ වඳින උතුමෙක්. ওই වැරද්ද නම් කරන්න එපා කිව්වා. මේ යක්ෂයා ඇහුවේ නෑ. මොකද කරේ? අත මිට මොනෝලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඔළුවට ටොක්කක් ඇන්නා. මේක දකිනවා මුගලන් මහරහතන් වහන්සේ ඈතින්. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ වෙලාවෙ එක්තරා සමාපත්තියකට සම්වැදිලා හිටියේ. මුගලන් මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා සාරිපුත්‍ර මහ උතුමන් වහන්සේ මේ අපහසුයක් නැද්ද? ඉන්න පුළුවන්ද? මේ කොහොමද දරාගෙන ඉන්නේ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මට එහෙම අපහසුයක් නෑ.
මං ස්විං වැඩේ ඉන්නවා. දැන් මේ අර යක්ෂයා ටොක්කක් කනලා අත මිට මොලවල. හරි. මේ හැබැයි මගේ හිස පොඩ්ඩක් රිදෙනවා කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ කියන ආශ්චර්යයි සාරිපුත්ත. ඔබ වහන්සේ මහා උතුමෙක්. මහා ප්‍රාතිහාර්යයක් තියෙන උතුමෙක්. මේ දැන් ටිකට කලින් එක යක්ෂෙක් ඔබ වහන්සේට ටොක්කක් කන්නා. ඉතින් මේ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ කියන ඔය ටොක්ක සාමාන්‍යයෙන් මේ රියන් 7 මාරක්. රියන් කියන්නේ අඩි 1 මාරක් වෙනතුනි. රියන් 7 මාරක් උස රියනක් කියන්නේ. ඒ වගේ 7 මාරක් උස මධ්‍යම පුරුෂයෙක්ගේ අතින් ගත්තා. ඇතෙකුට එන්නන රියන් 7 මාරක් උස ඇතෙකුට එන්නනම් මහ පොළව දෙබෑ වෙලා ඇතාගේ අඟලක් ලොම් ගහක් පේන්න නැති වෙන්න මහ පොළොවට கிඳා බහිනවා කිව්වා. ඇතෙකුට ඒ ටොක්ක එන්නනම් ඇතා පොළව கிඳාගෙන බහිනවා කිව්වා. වැරදිලාවත් මහා මේරු පර්වතයට මහා විශාල කළුගල් පර්වතයකට මේ ටොක්ක එන්නනම් වලං කැඩෙනවා වගේ මේ මහා පර්වතය කැඩිලා බිඳිනවා කිව්වා. හැබැයි සාරිපුත්‍ර මහා පුදුමයි. ඔබ වහන්සේට මේ ගහපු විශාල පහර ඔබ වහන්සේගේ නිකන් හිසක කියාමක් විතරයි කිව්වා. මහා පුදුමයි කිව්වා. දැන් බලන්න මේ උතුමන් වහන්සේලාගේ ගුණ දැන් එහෙම කියනකොට දැන් අපි නම් එහෙම තමයි ඉතින් දන්නේ නැද්ද මට ඉතින් ඕම අහලකු දේවල් නෙමෙයි. ඕම කියන්න පුළුවන්. හැබැයි මේ උතුමන් වහන්සේ බලන්න පින්වතුනි නේ. ඒ උතුමන් වහන්සේ කියනවා මේ මුගලන් මහරහතන් වහන්සේ මට පුදුම මං ගැන නෙමෙයි. මට පුදුම ඔබ වහන්සේ ගැන. මම මෙතන පාංශු පිසාචයෙක්වත් දකින්නේ. පාංශු පිසාචයෙක් කියන්නේ මේ කුණු රොඩු වල ජීවත් වෙන මේ පොඩි මේ പ്രേත කොට්ටාස. පාංශු පිසාචයෙක්වත් පේන්නේ නැති මට ඔබ වහන්සේ මේ මෙතන යකෙක් දැක්කා. ඔබ වහන්සේගේ 이르දිය මහත්. දැන් මේ වань මේ උතුම් එක එක්කෙනාට අපි කියන්නේ අපි නම් එහෙම නෑ. සාමාන්‍ය මිනිස්සෙක් ඉතින් මේ තමන්ගේ කුෂ්ඨ තමන්ම කහගන්න තමයි හදන්නේ නේ. දැන් බණක් කිව්වා වුණත් මේ ඒකට කමෙන්ට් එකක් ඕනේ. දැන් බර්ත්ඩේ එකක් එනකොට බලන්නකො නේ. දැන් බර්ත්ඩේ එකක් එනකොට අපි තුමුකෝ ගෑල් ළමයිකුයි පිරිමි ළමයිකුයි යාළු වෙලා ඉන්නවා කියලා නම් අකුසලයේ පැත්තෙන් කියන්නේ. හරි. දැන් ඔය ඔක්කොම අර බර්ත්ඩේ එක දවසට හෙන්න මේ බලන් ඉන්නේ කවුද විශ් කරන්නේ කවුද පෝස්ට් එකක් කරන්නේ. ඒක මහා මීන්කල් ලාමක තමන්ගේම කුෂ්ඨයක් තමන්ම කහ ගන්නවා වගේ වැඩක්. මහා කැත දෙයක්. මහා බාල දෙයක්, අන්ධ දෙයක්, ග්‍රාම්‍ය දෙයක්. ඒක ඒවට මේ මෙහෙමයි. මිනිස්සු ආදරෙන් ආසාවෙන් කරන ප්‍රශංසාවන් ඒවා වෙනයි. මිනිස්සුන්ට තමන් හදවතට දැන් අපි මේ බුදුරන් වහන්සේ ගැන ගුණ වයන්නේ. හැබැයි බුදුරන් වහන්සේ කවදාවත් මේ බලාපොරොත්තුනේ නෑනේ. අන්න ඒකයි. මේකට ගොදුරු වෙන පුද්ගලයා මේව බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. එතන මේ උතුමන් වහන්සේලාෙන් ගන්න තියෙන ගුණය ඒකයි. තේරුණාද මම මේ කියන එක? ඒතර සරියුත් මහරහතන් වහන්සේ රත්තරන් පාටයි කියනවා. රත්තරන් පාටයි. මුගලන් මහරහතන් වහන්සේ දැන් ඔයගොල්ලෝ හිතන් ඉන්නේ මුගලන් මහරහතන් වහන්සේ මේ වැඩි කතා බතායිම කියන්නේ නෑ පින්වතුනි බණ වලට. හැබැයි මේ කියන්න මතක් වෙන තැන්වලදී කියන්න ඕනේ. හරි. ඔයගොල්ලෝ හිතන් ඉන්නේ මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ නිල් පාට තියෙන බකට්ටයක් හැරිච්ච කෙනෙක් වගේ කියලා. එහෙම පිළිමනේ අපි පන්සල් වලත් හදන්නේ. ඇයි ඔයගලන්ට හිතෙන්නේ මුගලන් ආවුඳුරෝ නිල් පාට වෙලා තියෙන්නේ මේ අම්මා මරපු පාපේ විපාකයක් විදිහට නිල් පාට. අර සමහර පිළිම වලට ගියාම මේ පිළිම දැක්කාම හරි පුදුම හිතෙනවා පින්වතුනි. නෑ මුගලන් මහරහතන් වහන්සේගේ සමේ වර්ණය පෙන්නලා තියෙනවා මේ පියවි නිල්මානිල් මලක් වගේ කියලා. නිල්මානිල් මලක් කොච්චර දැන් අපි දම් පාටනේ අපි දකින්නේ. ඒතර පියවි නිල්මානිල් කෘතිම එකක් නෙමෙයි. පියවි නිල්මානිල් මලක් වගේ පාට කියලා. ඇයි මේ අම්මව තාත්තව මරපු එක වෙනම කතාවක්. හරිද? නමුත් මේ අසංඛ්‍ය මහා කල්පලක්ෂ අසංඛ්‍යයකුත් තවත් මහා කල්පලක්ෂ පාරමිතා පිරුව කිව්වා. අන්නේ පාරමිතාවේ කෙලවර බලන්න. දැන් මේ උතුමන් වහන්සේලා දෙන්නම අනිත් එක තමයි උතුමන් වහන්සේලාට පුදුම මේ බලයක් තිබ්බෙකට හේතුවක් තියෙනවා. උන්වහන්සේලා අන්තිම ආත්ම භාව අත්‍යන්ත බ්‍රහ්මචාරී. අත්‍යන්ත බ්‍රහ්මචාරී කියන්නේ පින්වතුනි මේ දැන් නිවන් දකින්න පාරමිතා පුරාගෙන අවිල්ලවිල අවසාන ආත්ම භාව වෙනකොට රාගසිතින් තමන්ගේ ඇඟක්වත් ස්පර්ශ කරගෙන නැහැ. හිතන්න. තමන්ගේ අතකින්. ඒ තරම් අත්‍යන්ත බ්‍රහ්මචාරී ආත්ම භාව 500. ලේසිනේ. කෙනෙක්ට බ්‍රහ්මචාරී වෙන්න පුළුවන්. මේ ජීවිතේ බ්‍රහ්මචාරී මිනිස්සු වෙනවා. හැබැයි අත්‍යන්ත බ්‍රහ්මචාරී කියන එක ලේසි පහසු එකක් නෙමෙයි. සමේ උතුමෝ ඔය වගේම තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එක ඇඳේ නිදාගෙන ඉඳලා තියෙනවා ස්වාමියා භාර්යාව. හැබැයි රාගසිතක් ඇති නොවෙන්න. බලන්න මේ වගේ උතුම්. එතකොට මම මේ කියාගෙන ආවේ මට කියන්න ඕනේ. මේ තරහ කියන එක පාලනය නොකළොත් දැන් අර යක්ෂයාට ටොක්කක් අයින් හිතුණියයි. ওই සංසාරේ කොයි හරි ණය ගන්න දෙනුවක් තමයි පියෝ ගත්තේ. පින්වතුනි කියනවා. මහ පොළව කියන්නේ මහ පුදුම එකක්. මේ මහ පොළොවට ඕන දෙයක් දරන්න පුළුවන්. යොදුන් මේ 84000 පොළොවෙන් යටටයි උඩටයි තියෙන මහා මේරුවත් මහ පොළොව දරන් ඉන්නවා. හැබැයි අර ටොක් කනපු යක්ෂයා මහ පොළොවට දරන් ඉන්න බැරි වුණා කියනවා. කර්මයේ විපාකයේ කොච්චරද කියනවා. ඩයිහාමි මාව දනවා කියලා කෑ ගහලා අපායට දෙගෙන ගියා කියනවා. අදටත් නිරේ පැහැිනවා. සංසාරිකව පුංචි හරි තරහක් Taman තව කාගෙන හරි ඇති කර ගන්නවා.
සාංශාරිකව වෛර පරිමහන්න හදනවනේ. පිංගුතුනි මේ තරහ වෛර කියනවා ලේසිනේ. ඕගලන්ට මතකද පුක්කුසාති රජතුමා බාහ්‍ය දාරුචීරිය. ඊළඟට දැන් මේ වගේ මේ බහුතරයක් දෙනාට අර එළදෙන්නු ඇනලා මැරුවානේ. ඒ මොකද මේ බාහ්‍ය දාරුචීරිය උතුමන් වහන්සේලා එළදෙනෙක් ඇනලා මැරුවා. මොකද පුක්කුසාති රජතුමාට එළදෙනෙක් මොකද මේ සංසාරේ ජීවිතේ එනකොට එක කාන්තාවකට කරදර කරලා කාන්තාව වෛරයක් බැඳගත්තා. ඉපදින ආත්ම තෝපියෝ මරාගෙන කනවා කියලා. තෝපියෝ මරාගෙන මැරෙන්නේ කියලා. අන්න බලන්න. රහත් තුනත් අර එළදෙන ඇනලා අන්තර්කල්පයක් නිරේ. කල්ප ගානක් නිරේ පැහැෙනවා. අදටත් පැහැෙනවා. හැබැයි ඇති කරගත්තු වෛරය නිසා, ඇති කරගත්තු තරහව නිසා රහත් වුණා, අනාගාමී වුණාද කියන එකවත් හොයාගන්න බෑ. සමහර බල්ලෝ ඉන්නවා හාමුදුරන්ට බුරාගෙන ඉන්න. සමහර මිනිස්සු ඉන්නවා දැන්. අද මිනිස්සු කොච්චර හාමුදුරන්ටනේ. මේ අනම්මනම් කියනවාද අපිට පේනවාද. එතකොට මේව ඇති කරගන්න තරහව, වෛරව. මේවා සංසාරයට යනවා. මේවා ලේසිනේ. අපි කවුද දන්නේ කෙනෙක් බෝධිසත්ව උතුමෙක්ද කියලා? අපි කවුද දන්නේ කෙනෙක් පාරමිතා පුරන උතුමෙක්ද කියලා? අපි කවුද දන්නේ කෙනෙක් නියත විවරණ ගත්ත බෝධිසත්වවරුද කියලා? අපි කොහොමද දන්නේ කෙනෙක් කොච්චර උතුම්ද කියලා? කෙනෙක්ට කොච්චර ගුණයක් තියෙනවද? කෙනෙක්ට කොච්චර සීලයක් තියෙනවද? ඒ උතුමන් වහන්සේලා අතුලාන්ත ධානලාභීද? අතුලාන්ත විදර්ශනා ඥානලාභීද? සෝවාන් වෙලාද? සකදාගාමී වෙලාද? මේවා මොනවත් දන්නේ නැහැ පින්වතුනි. ඒ නිසා අපි හැමෝම මේ හැමෝටම ණය වෙවි ජීවත් වෙන ජීවිතයක් තියෙනවා. අපි හැමෝම එකිනෙකාට ණයයි. ඒ ණය වීමත් එක්ක අපිට තරහව කියන එක ජීවිතේට ඔය මට මතකයි එක සූත්‍රයක් තියෙනවා මේ මට මතක විදිහට කෝදන සූත්‍රය. කෝදන සූත්‍රය වෙන්න ඕනේ අංගුත්තර සත්තක නිපාතේ තියෙන්නේ. ඔය අංගුත්තර සත්තක නිපාතේ තියෙන මේ සූත්‍රයේ තියෙනවා මේ මිනිස්සු තරහ ගියාම එක එක්කෙනාට වෛර සිතිවිලි ඇති කර ගන්නවා. මේකට සැපට නිින්ද යන්න එපා. අපි එහෙම කියනවනේ. අපි කියන්නේ ඕගොල්ලෝ එහෙම කියනවා. මුට නිින්ද යන්න හොඳ නෑ මට මේ කරපු සාහසික අපරාධයට. ආන්න එහෙම කිව්වම මොකද වෙන්නේ? අර කියන කෙනාට Tamanට නිින්ද නැති වෙනවා කියනවා. ඇයි එයා පිච්චි ඉන්නේනේ. මෙයාට දේපල නැති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකෙන් Tamanට දේපල නැති වෙනවා කියනවා. මෙයාට ඥාතිහිත මිත්‍රාදී නැති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රතිඵලය මොකද? Tamanට ඥාතිහිත මිත්‍රාදී නැති වෙනවා. මෙයා මූ මැරෙන්න මැත්තේ අපායටම ඵලයක්. ඔහොම මිනිස්සු හිතනවා. හිතුවට පස්සේ මොකද වෙන්නේ? එහෙම කියලා Taman අපායට යනවා කියනවා සංසාරේ. ඉතින් මේ අනිත් අයට කරන කියන දේවල් වල විපාක Tamanටයි එන්නේ. ඒ මිනිස්සුන්ව පිංගුතුනි දැක්කාම අපි කියන්නේ අරකගේ මූණේ ලේ කලඳක් නේ. ඇයි මේ? මූණේ ලේ කලඳක් නැතුව අනිත් මිනිස්සුන්ට අප්‍රියජනකව ජීවත් වෙන්නේ. තරහ යන කෙනාගේ හිත අපිරිසුදු. එයා කොච්චර දක්ෂෙක් වුණත් වැඩක් නැහැ. එයා කොච්චර හොඳ බව පෙන්වන්න හැදුවත් වැඩක් නැහැ. අපිරිසුදු හිත නිසා නිින්ද යන්නේ. අපිරිසුදු හිත නිසා ධානයක් වැඩෙන්නේ නැහැ. අපිරිසුදු හිත නිසා සමාධියක් වැඩෙන්නේ නැහැ. එක එක්කෙනාව පරද්දවල එක එක්කෙනාට වඩා කැපිපේන උත්සාහ කරනවා. එක එක්කෙනාව විශේෂම දුර්වලයන්ව තලනවා. මේවා මේ සමාජයේ තියෙන දේවල්. අද කොච්චර මැතියමතිවරු පවානේ දුර්වලයන්ව තලමින් තමන් ඉස්මතු වෙන්න උත්සාහ කරනකොට ඒව සංසාරයට කර්ම විපාක වෙලා බලපාන. පුංචි තරහවල් අවසානයේ අර දේවදත්ත මතකනේ රන්තලියක් ගැන වෛරයක් බැඳගෙන අවසානයේ ඇවිල්ලා පාරමිතා පුරන්න උපකාරී වෙච්ච එක වෙනම කතාවක්. ඒක නිකන් මේ අපි හිත හදාගන්න කියන කතාවක් නේ. හැබැයි ඉතින් බුදුවරු අනිවාර්යයෙන්ම මේ නහයවල් කටවල් කපා ගන්න ඕනි කියලා බෝධිසත්වාත්ම භාවය ඒක නීතියක් විදිහට ලියවෙලා නැහැ. අර ඇති කරගත්තු තරහවල් තමයි. අර ඇති කරගත්තු වෛරවල් නිසා තමයි. බෝධිසත්වයාගේ නහය කැපුවා ඇවිල්ලා. අත කැපුවා ඇවිල්ලා. විරූපී ආත්ම භාවයෙන් ඩබල මම හිතන්නේ දැන් පසේ බුද්ධත්වයට පත් වෙනවා. හැබැයි ඒත් අපිට ගොඩක් විස්තර නැහැ. අනිවාර්යයෙන්ම කර්ම විපාක විදියට මොනවා හරි බුදුවරයෙක්ට කරදර කරලා එහෙම ලේසියෙන් පිංගුතුනි සංසාරෙන් ඈතර වෙන්න හම්බෙන්නේ නැහැ. මම හිතන්නේ නැහැ. බුදුවරයෙක්ට කරපු කරදරේ අවීචයක් මේ අවීචයේ පැහිලා විතරක් විසඳ ගන්න පුළුවන් නම් ඒක මහා පුදුමයක්. මම කියන්නේ මේක මම හිතලා කියන කතාවක්. නමුත් නිසකවම ඒකේ විපාකය අනිෂ්ට විදිහට ලැබේ. බෝධිසත්වවරු මහා උතුම් සාමාන්‍ය කෙනෙකුට දානියක් දෙනවට වඩා බෝධිසත්වවරයෙක්ට දානියක් දෙන එක උතුම්. එතකොට ඒ වගේම තමයි සාමාන්‍ය කෙනෙක් දිහා වෛරයෙන් බලනවට වඩා බෝධිසත්වයෙක් දිහා වෛරයෙන් බැලුවොත් ඒක මහා විපාක වැඩි. ඒ නිසා සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙනකොට මේ ආඝාත වස්තුන් වලට හිත යා නොදී හොඳට පරිස්සම් වෙන්න ඕනේ. හරියටම මලකඩ යකඩේ හටගන්න මලකඩ ඒ තමන්වම විනාශ කරනවා. අන්න ඒ වගේ යමෙක්ගේ හිතේ ඇතිවෙන තරහ ඒක පළවෙනියටම බලපාන්නේ තමන්ට. එකක් තමන්ගේ කර්ම විපාක වලට, අනිත් එක තමන්ගේ සංසාර ජීවිතයට, අනිත් එක තමන් නිර්වාණය සාක්ෂාත් කරගන්න යනවා නම් ඒ නිර්වාණය සාක්ෂාත් කරගන්න යන ගමනේ සම්පූර්ණ ඒ නිර්වාණ මඟ ඇහිරෙන්නේ. ඇයි? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද,
උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා මෙතන තියෙන ව්‍යාපාදයේ කියන එක නිතර ඇවිස්සලා යනවා. සමහරවිට පින්ගන්නේ අස්ථානීය කේන්ති යනවා. සමහරවිට කුරුල්ලෝ එක්ක කේන්ති උදේට කුරුල්ලෝ කෑ ගන්නවා ශබ්දෙට කේන්ති යන මිනිස්සු ඉන්නවා. මොකක් හරි හයියෙන් හුලගක් ආවොත් කේන්ති යන මිනිස්සු ඉන්නවා. සමහරු වැස්සත් බයිනවා. සමහරු පෑවුවත් බයිනවා පායන ඉවරයක්. සමහරු වැස්සත් බයිනවා වහින ඉවරයක් නැහැ කියලා. මේ ස්වභාව ධර්මයටත් මිනිස්සු කේන්ති ගන්නවා. අස්ථානීය කෝප ගැන්වීම. මේ හැම දෙයකටම පින්ගතුනි විපාක තියෙනවා. ඔළුවේ කැක්කමක් තියෙනවා නම් Tamanට ලේසියට ගන්න එපා. මේ කිසිම දෙයකින් ගැලවෙන්න බෑ. මොකද ඕගොල්ලෝ සංසාරයෙන් මිදිච්ච අය නෙමෙයි. ඕගොල්ලෝ අපායට වරෙන්තු තියෙන මිනිස්සු. ඕගොල්ලෝ සංසාරයෙන් මිදිලා නැහැ. ඒක මතක තියාගන්න. අද රජ සැප තිබ්බත්, සිටු සැප තිබ්බත්, කුමාර සැප තිබ්බත් ඕගොල්ලෝ අපායට වරෙන්තු තියෙන මිනිස්සු. ඕගොල්ලෝ සෝවාන් වෙලා නැත්තම් ඕගොල්ලෝ නිරයට යනවාමයි. ඕගොල්ලෝ නිරයට අඩියක් තියාගෙන ඉන්න මිනිස්සු. ඕගොල්ලෝ සංසාරයෙන් ඈතර වෙලා නැත්තම් සංසාර ජීවිතේ තිරසන් සත්තු වෙනවාමයි. තරහව පුරුදු කරලා තිබ්බ, ව්‍යාපාදය පුරුදු කරලා තිබ්බ, ද්වේෂය පුරුදු කරලා තිබ්බ, වෛරය හිතේ ඇති වෙලා තිබ්බ. කොහොමද මේ සංසාරයෙන් ඈතර වෙන්නේ? බලන්නකෝ සංසාරයේ වෛරය නැති, තරහව නැති මිනිස්සුන්ට තියෙන ආනිසංස. සුඛං සුපති. සැපසේ නිින්ද යනවා. එයි හිතේ තැවීමක් නැහැ. හිතේ ලැජ්ජාවක් නැහැ. සමහර මිනිස්සුන්ට තරහ යනවා. තරහ ගියාම කරන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. එයි මෝහයෙන් නොසන්සුන් බවින් උද්දච්චයෙන් නොසන්සුන් බවින් මේ දේවල් වලින් සත්‍ය වැහෙනවා මිනිස්සුන්ට. මෝහ උද්දච්ච කියන මේ චෛතසික ධර්ම මතුවලා ඇවිල්ලා අහිරි කනොත්තප්ප ලැජ්ජා භය කියන එක නැති වෙලා කරන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට තමන් ඉස්සරහින් ස්වාමීන් වහන්සේ නම. සමහරක් වෙලාවට තමන් ඉස්සරහින් සිල් ගුණ දම් රකින්න උතුමෙක් උත්තමාවිය. මේවා කිසිම දෙයක් මිනිස්සුන්ට ගාණක් නැහැ. මිනිස්සු තමන්ගේ හිත ක්‍රියාත්මක කරන්න අර වගේ තරහ යන තැන්වලදී සමහරක් වෙලාවට බයිනවා. සමහරක් තැන්වලදී නොකිය යුතු දේවල් කියනවා. සමහරක් තැන්වලදී ලාමක ග්‍රාම්‍ය ගිහි ගති පැවතුම් ගේනවා. ගිහි ගති පැවතුම්, ග්‍රාම්‍ය වූ ගති පැවතුම්, නීච වූ ගති පැවතුම්, තුච්ච වූ ගති පැවතුම් අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා පස්සේ රැයට ඇඳට ගියාම සැපසේ නිින්ද යන්නේ නැහැ. මං අරයට බැන්න, මං අරයට ගැහුවා. අන්නෙම පිංගුතුනි තමන්ට තමන්ගේ අතුලාන්තින් ආත්ම චෝදනාවක් එනවා. ඒ ආත්ම චෝදනාවෙන් ගැලවෙනවා කියන එක ලේසි නෑ. මිනිස්සුන්ගේ චෝදනා වලින් ගැලවෙන එක මහ ලොකු දෙයක් නෙමෙයි. තමන්ගේ අතුලාන්තය පිරිසුදු වෙන මිනිස්සු ඕන චෝදනාවක් කරපු දෙයක්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි තමන්ගේ අතුලාන්තෙන් ආත්මෙන් චෝදනාවක් එනවා නම් මිනිස්සු කොයිතරම් ප්‍රශංසා කරත් ඒ හිතට ඒක වාවන්නේ නෑ. සුඛං සුපති නෑ. සැපසේ නිින්දයක් නෑ. සුඛං පටිබුඤ්ජති නෑ. සැපසේ නැගිටලා වැඩක් කරන්න හිතෙන්නේ නෑ. මිනිස්සුන්ගේ වචන වලට, මිනිස්සුන්ගේ රචන වලට, මිනිස්සුන්ගේ කතා වලට හැමතිස්සෙම වෛර බැඳ ඉන්න වෙන ජීවිතයක් විතරයි ගත කරන්න වෙන්නේ. ඒ නිසා තරහව නැති මෛත්‍රිය ඇති පුද්ගලයා සුඛං සුපති. එයාට සැපසේ නිින්ද යනවා. එයාට අතුලාන්ත චෝදනාවක් නැහැ. එයාට අතුලාන්ත ගුණවන්තකම් මිසක් පිංගුතුනි මම මේ කියන්නේ සත්‍ය අපි එදිනෙදා ජීවිතේ ජීවත් වෙනකොට තව කෙනෙක්ගේ සතුටට බාධා කරන්න හොඳ නැහැ. තව කෙනෙක් ප්‍රශංසා කරනකොට ඒකට කේන්ති ගන්න හොඳ නැහැ. තව කෙනෙක්ට වර්ධනයක් කරනකොට දැන් අපේ මිනිස්සු කොච්චර කැත මිනිස්සුද බලන්න. අපේ මේ සිංහල මිනිස්සුගේ දා ඉඳන්ම තිබ්බ මහා අවගුණයක්, දුර්ගුණයක් අපේ අර එකෙක් නගිනකොට උඩට කියලා තියෙනවානේ කකුලෙන් අදිනවා පහලට. අපේ මිනිස්සු කැමති නැහැ. එහා පැත්තේ ගෙදර මිනිස්සු දියුණු වෙනවා දකින්න. ඕක අපි ගාව තිබ්බ අගුණයක්. ඕක අපි ගාව තිබ්බ දුර්ගුණයක්. ඕක අපි ගාව තියෙන නීච පැවැත්ම. ඕක අපි ගාව තියෙන තුච්ච රොඩි පැවැත්ම. ඒ රොඩි පැවැත්මෙන් එළියට එන්න ඕනේ. තව මිනිහෙක්ගේ සතුට දැක්කාම අපේ මිනිස්සු ඉගෙන ගන්න ඕනේ Taman දියුණු වෙන්න. එහෙම නෙමෙයි. අරකට හොදක් වෙනවා දැක්කාම මෙහෙන් ගිහිල්ලා මොකක් හරි දේවාලයකට ගිහිල්ලා ඇවිල්ලා අර පොළවේ වල දාන්න හදනවා. කොච්චර තියෙනවදනේ? අද මේ ගෙවල් වල කොච්චර අර මුළු වල එක එක කුප්පියෙල්ලන් තියෙනවද? කොච්චර ওই මිනිස්සු ගිහිල්ලා සමහරු අර පාපිසි වලින් පන්නනවා. සමහරු කෙස් පන්නනවා කියනවා. සමහරු පොළවල් වල මේ හොරාට රැයට වතු වලට පැනලා වල දානවා මිනිස්සු. එක එක කූඤ්ඤ අරව මේව. ඇයි මේ? තමන්ට දියුණු වෙන්න ඕන නම් තමන් දියුණු වෙනවා මිසක් තවත් කෙනෙකුට ඊර්ෂ්‍යා කිරීමෙන් කොහොමද දියුණු වෙන්නේ? තවත් කෙනෙකුට වෛර කිරීමෙන් කොහොමද දියුණු වෙන්නේ? තවත් කෙනෙක් දැන් මම කියන්නකෝ මම බණ කියනවා. එතකොට මම තවත් බණ කියන ස්වාමීන් වහන්සේ නමක් දිහා බලලා ඒකට සතුටු වෙන්න ඕනේ. බුද්ධ ශාසනයේ ප්‍රගතියට තවත් උතුමෙක් පහළ වෙලා. ඒ උතුමන් වහන්සේ මට කරන්න බැරි ටිකක් කරනවා. එතකොට මමත් ටිකක් හදනවා මිනිස්සු, ඒ උතුමන් වහන්සේ ටිකක් හදනවා මිනිස්සු. උන්වහන්සේ හැදුවත් ශාසනයට මිනිස්සු හැදෙන්නේ. මම හැදුවත් ශාසනයට මිනිස්සු හැදෙන්නේ. නැතුව මගේ ඉන්න දායකයෝ උන්වහන්සේ ගාවට උන්වහන්සේගේ දායකයෝ මංගාවට එහෙම එකක් අපිට නැහැ. සම්මා සම්බුද්ධ ශාසනයට මිනිස්සු පැහැදුනොත් සංඝයා දුස්සීල වුණා දාන ටික ලැබේ. එක උතුමෙක් ශාසනයට හිටියොත් සංඝ ගුණ ටික කියලා දෙන්න. සමස්තයක් දුස්සීල වුණා. දුස්සීල භික්ෂුවට දාන දෙන්න මිනිස්සු හැදෙනවා. ඒ නිසා මම තවත් කෙනෙක්ගේ වර්ධනයක් දැකලා, තවත් කෙනෙක්ගේ යහපත් ධර්ම දේශනාවක් අහලා, තවත් කෙනෙක්ගේ අභිවෘද්ධියක් දැකලා ඒකට සාදු සාදු කියනව හැර ඒකට
හිත සතුටු වෙනව හැර මුදිතා උපදවා ගන්නව හැර බුද්ධ ශාසනය ගැන සැනසුම් සුසුමක් හෙලනව හැර මම මෙහි ඉඳන් කුහක කමෙන් අනේ දෙයියනේ මූ මට වඩා ලොකු වෙයිද දන්නේ උගේ බණ ටික කොහොම හරි නවත්තන්න ඕනි මමත් එකක් කරන්න ඕනි නෑ අද තියෙන සම්පූර්ණ රේස් එක මෙහෙ එක්කෙනෙක් බණ කියනකොට තවත් කෙනෙක් එහින් බණ කියනවා දැන් මට කී දෙනෙක් මට මෙසේජ් කරලා තියෙනවද ඇත්තටම මම මේ කියන්නේ ඉතින් ස්වාමීන් වහන්සේලා උනත් ඇතැම් පිට අපිටත් බණක් කියන්න අවස්ථාවක් මම කියන්නේ පිංගුතුනි මම මේ කියන්නේ අපිට පුළුවන් අපිට කරන්න පුළුවන් හැබැයි ඒ එන්නේ රේස් එකකට ඒ රේස් එකට එන්න එපා මේක රේස් එකක් නෙවෙයි මේක නවතින්න කියපු තැන බුදුබණ ටික කියන්නේ රේස් වෙන්න නෙමෙයි බුදුබණ ටික කියන්නේ නවතින්න ඒ වගේ පුංචි ඔලුවක් අපි කොහොමද ගෙනල්ලා මේ වගේ තැනක හිර කරන්නේ සමාජයෙන් ප්‍රශංසාවක් එද්දි පිම්බෙයි සමාජයෙන් නින්දාවක් චෝදනාවක් එද්දි බෙල්ල වෙල දාගෙන ගෙදරේ සිවුරු හරි සමහර එහෙම තියෙනවා පින්වතුනි බණ කියනවා කාලය කියලා දැන් අපි හිතන්නකෝ මේ කොරෝනා කාලේ දායකයෝ නැති වෙනකොට දායකයෝ උදව් කරන්නේ නැති වෙනකොට සමහරකට බන නැහැ. එතනම සමහරක් වෙලාවට ටීවී channel වල බන නැහැ, රේඩියෝ channel වල බන නැහැ. අඩුයි මිනිස්සුන්ට දායකත්ව ගන්න බෑ. කොහොමද ගන්න? කීයක් මුදල් කියනවද? ඒ දායකත්ව ගන්න බෑ. එතකොට දැන් මේ ඒ කාලේ නම් හිටියා දැන් නැහෙනි කියලා මම ඔක්කොම දමල ගහලා කැලේ යන්නද? ඒ කියන්නේ ඔක්කොම දමල ගහලා මේ ඈතකට යන්නද? නෑ. මම මගේ ජීවිතේ කවදත් ගෙවෙනවා. අන්නේ රේස් වෙන්නේ නැති, යනකොට ලොස් වෙන්නේ නැති එහෙම ජීවිතයක් අපිට තියෙන්න ඕනේ. ඒකන මම හැමතිස්සෙම දැනගන්න ඕනේ තවත් උතුමෙක් හොඳ කෙනෙක් අභිධර්මයේ කියාගෙන යනවා. මම ඒකේ පැටලෙන්න හොඳ නෑ ගිහිල්ලා මත් අභිධර්මයේ කියනවා හිටපන්කෝ කියලා. උන්වහන්සේට ඒ කෘත්‍ය කරන්න දෙන්න ඕනේ. මම මගේ සීමාව දැනගන්න ඕනේ. මම කවදාවත් තවත් කෙනෙක්ව වෙන්න ගිහිල්ලා වැඩක් නෑ. මම වෙන්න ඕනේ. මම කියන්නේ පින්වතුනි මේක ඔබ තේරුම් ගන්න. මම මගේ පැත්තට මේක දාගෙන කියන්නේ මේක ඔබට තේරුම් ගන්න. ඔබත් මමත් එකම ගානන. ඔබත් මමත් මිනිස්සුයෝන. ඔබත් මමත් නාම රූප වල ක්‍රියාකාරීත්වන. ඔබට තියෙන්නේ රූප ධර්මතාන. මට තියෙන්නේ රූප ධර්මතාන. ඔබට තියෙන්නේ විඥාන පරම්පරාව. මට තියෙන්නේ විඥාන පරම්පරාව. ඒ වැසුරු කරගෙන පවතින චෛතසික වලින් කර්ම විපාක සකස් කර භවයට පුඤ්ඤාවි අපුඤ්ඤාවි ආනන්ජාවි සංකාර හදලා දෙනවන. වචී මනෝ චිත්ත සංකාර වලින් සංස්කාර අபிසංස්කරණ සංස්කාර රැස් කර සංකත අபிසංකත සංස්කාර රැස් කර හදා දෙනවන. අපි ඔක්කොම මේ සසරේ අතරමං වුණු මිනිස්සු. අපි ඔක්කොම මේ සංසාරේ පැටලිච්ච මිනිස්සු. හම්බුණාද මේ සසර ස්ථීර තැනක්? හම්බුණාද මේ සංසාරේ නොමරන මිනිස්සු? හම්බුණාද මේ සංසාරේ හොඳයි සාරවයි කියලා ගන්න දෙයක්? අප්‍රමාදීව මේකෙන් ඈතර වෙනව හැර මේ තුච්ච නින්දිත සසරේ මේ තුච්ච නින්දිත ජීවිතේ මොනවද මේකේ හොයන්නේ? ඔබත් මමත් උදේට කන දේවල් හවසට අසුචි විදිහට පිට කරන ස්කන්ධ වලින් හැදිච්ච මහා ජරා ගොඩක් විතරයි. මේක තේරුම් අරගන්නකම් කවදාව තමන්ට තවත් කෙනෙක්ගේ අභිවෘද්ධියක් දැකලා තමන් එක්ක ජීවත් වෙන විශේෂයෙන්ම මම මේ කියන්නේ භික්ෂු ශාසනය තුළ මේවා නැතුව නෙමෙයි. ඇතුළ ගින්දර එළියට දෙනවා කියලා හිතන්න එපා. නමුත් මේ භික්ෂු ශාසනය කියන්නේ කොච්චර උතුම් ශාසනයක්ද? සාරිපුත්‍ර මහ මොග්ගල්ලාන කතාවස්තු අරගෙන බලන්න මේ උතුමන් වහන්සේලා දෙනමගේ. එක උතුමන් වහන්සේ නමක් අච්චර 이르දිමත්. එක උතුමන් වහන්සේ නමක් අච්චර ප්‍රඥාවන්ත. හැබැයි උන්වහන්සේලා දෙනම තම තමන් ඉස්මතු වෙන්න නෙමෙයි. අනිත් උතුමන් ඉස්මතු කරා. එක වෙලාවක අර මහ මුගලන් මහරහත් උතුමන් වහන්සේ පිණ්ඩෝල බහරද්වාජ මහරහත් උතුමන් වහන්සේ ගමනක් යනවා. යනකොට අර සුදු හඳුන් පාත්‍ර එල්ලලා තියෙනවා. මහ මුගලන් මහරහත් උතුමන් වහන්සේට ඕන්නම් තිබ්බ නේද? අරක නිකන් කැරකිලා ඕගොල්ලෝ හිතන විදියට අර වැඩ පාරක් දාලා අරන් ඉන්න. හැබැයි අර උතුමන් වහන්සේට තන දුන්නා. පිණ්ඩෝල බහරද්වාජ මහ උතුමන් වහන්සේ. ඔබ වහන්සේ ගිහිල්ලා ගන්න. අන්න එහෙමයි. හැමතිස්සෙම කැප කරන්න පුළුවන් වෙන්න. හැමතිස්සෙම දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හැමතිස්සෙම අනිත් අයගේ දියුණුව ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. මෛත්‍රිය පුරුදු කරන්න ඕනේ. කරුණාව පුරුදු කරන්න ඕනේ. මෙත්තාව පුරුදු කරන්න ඕනේ. උපේක්ඛාව පුරුදු කරන්න. මේ ගුණධර්ම සාමාන්‍ය මිනිස්සුන්ට පුරුදු කරනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙමෙයි. හිත හදන්න ඕනි පින්වතුනි. අපේ මනස හදන්න පුළුවන්. ඇත්තටම අපි මේ මනස හදලා තියෙන්නේ. අපි දැන් මම ගන්නකො මම මගේ පුද්ගලික ජීවිතේ මට දැනෙච්ච ඇතැම් අඩුපාඩු. හරිද? ඒ කියන්නේ දැන් මම උදාහරණයක් ඉස්සරම බණ කියද්දි. හරිද? මේ මුලම කාලේ මම මේ කියන්නේ. කියන්නේ වත්බණ කියන කාලේ. සමහරක් දවසට මට හිතලා තියෙනවා සමහරක් ස්වාමීන් වහන්සේලාගේ වත්බණ වලදී උන්වහන්සේලාට කරන ප්‍රශංසාව දැකලා මාත් ඒ වගේ ප්‍රශංසාවක් ගන්න බණ කියන්න ඕන කියලා. හිතර දුන්න පනිෂ්මන්ට් එක තමයි කාලයක් බණ නොකිය හිටියේ ඒක. ඒ කාලේ ඊට පස්සේ ධර්මතාවයන් ටික තේරෙන්න ගද්දි නාම රූප ධර්මතා මිසක් අවිද්‍යාව නිසා සංස්කාර රැස් කර සංසාරයට යන සංස්කාර ටිකක් මිසක් ඒ නාම රූප ධර්මතාවයන් තව හුරුතල් කර ඉඳීම මහා සංසාරික දුකක් බවත් ඒ නාම රූප ධර්මතාවයන් මාන්නෙන් ගොඩනගාගෙන ඒවට තැනක් දෙන්න එකක් දෙන්න දෙකක් දෙන්න කිය
ඒවට ලකුණු දාන්න යන ගතිය සාමාන්‍ය අන්ධ බාල පෘථග්ජනයන්ගේ ගතිය කියලා දැනගෙන අන්නේම හිත හදන්න ඕනේ. එමෙ හිත හැදුනට පස්සේ හැදෙනකොට තමයි පින්වතුනි හිත පිරිසිදුව බණ ටිකක් කියන්න පුළුවන්. නැත්තම් පිරිසිදුව බණ ටිකක් කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියනවා පිරිසිදුව බණ කියනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙමෙයි ආනන්ද. ප්‍රත්‍යලාභයන් බලාපොරොත්තු නොවි සත්‍යවාදීව මිනිසුන් නිවනවා කියන අදහසින් බණ කියන්න ඕනේ. සත්‍යවාදීව මිනිසුන්ට උදව් කරනවා කියන අදහසින් බණ කියන්න ඕනේ. සත්‍යවාදීව මිනිසුන්ට පිහිට වෙනවා කියන අදහසින් බණ කියන්න ඕනේ. අද මේ දේවල් බොහොම අඩුයි. සමහර වෙලාවට අපට අපි මේ බණ කියන්න යන මුල් කාලේ මම මේ කියන්නේ කතා කරලා මිනිස්සු අහලා තියෙනවා මගෙන් මේ හාමුදුරුවනේ බණක් තියෙනවා කියන්නේ කීයක් ගන්නවද කියලා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් වුණා එකල බණ කියපු ස්වාමීන් වහන්සේලා අතරින් මිනිස්සුන්ට කියලා තියෙන පණිවිඩය මොකක්ද කියලා. හැබැයි දැන් කවදාවත් කවුරුත් කතා කරලා එහෙම අහන්නේ නැහැ. බණක් තියෙනවා කීයක් යනවද කියලා. ස්වාමීනි බණක් තියෙනවා වැඩම කරන්න පහසුද කියලා විතරයි අහන්නේ. ඉතින් මේවා හොඳට තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ මාර්ගය තමන්ගේ හිත හදා ගැනීමේ ක්‍රමවේදය සිත සකස් කර ගැනීමේ මාර්ගයේ වඩන්න ඒ සිත පොරොදු කරන්න කවරාකාරයේ ප්‍රතිපදාවක් අනුගමනය කළ යුතුද පින්වතුනි හැමතිස්සෙම කල්පනා කරන්න ජීවිතේ මිනිසෙට මේ වැරද්ද හදා ගන්න පුළුවන් ලස්සනම දේ තමයි කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති පබ්බජිතේ නබින්නම් පච්චවෙක්කිතබ්බං කියලා දසධම්ම සූත්‍රයේ තියෙනවා. තවත් විවිධ සූත්‍රවල සිහිපත් කරලා තියෙනවා. මේවා පැවිද්ද විතරක් නෙමෙයි. ඉත්‍යාවා පුරිසේනවා, ගහට්ටේනවා, පබ්බජිතේනවා. ස්ත්‍රියක් පුරුෂයෙක් වේවා තමන් හැමතිස්සම කර්මයේ දායාද කරගෙන ඉන්නවා කියන එක මතක තියාගන්න ඕනේ. හිත යටින් මොන හොරබොරු දේවල් කරත් වැඩක් නැහැ. මේ ලෝකේ ඉන්න ශ්‍රමණ බ්‍රහ්මණයෝ තමන්ගේ හිත කියවන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය දිව්‍ය සභාවල් වල කතා බැලුවම් පිංගුතුනි මේ දිව්‍ය සභා මහ පුදුමයි. මේ හැම ගමකටම එක දෙවි කෙනෙක් දාලා ඉන්නවා. හැම ගමකම ගම්භාර දෙවි කෙනෙක් ඉන්නවා මේ දිව්‍ය සභාවල කතා කියවලා බලන්න. ඒ දෙවියෝ හරි කැමති තමන්ගේ නම් කියලා එහෙම පුණ්‍යානුමෝදනා කරනවා. ඒක ඔය මහා සමය සූත්‍රයේ එහෙම දෙවිවරු ප්‍රිය ඒ නම් කියලා පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ. තමන්ගේ නමින් මියගේ ඥාතින් ඉන්නවනම් නම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලෝ සතුටු සිතින් පින් අනුමෝදන් වෙන්නේ. නම් කිව්වේ නැත්නම් ඇතමින් පුණ්‍ය පින් අනුමෝදන් වෙන්නේ නැහැ. ඒකයි. එතකොට මේ දෙවිවරුන්ට එහෙම අනුන්ගේ සිත් පේනවා. ඒ නිසා ඕගොල්ලෝ කරන කිසිම හොරකමක් තනියෙන් කරන්න බෑ. අනිවාර්යෙන් ඕගොල්ලෝ කරන ඕන හොරකමක් ඕන බොරුවක් දෙවිවරුන්ට පේනවා. ඒ දෙවිවරු ඒව දිහා බලන් ඉන්නවා. ඒ දෙවිවරු ඒ දිව්‍ය සභාවල කතා කරනවා ආවලා මෙහිමයි යහවලා මෙහිමයි කියලා. එතකොට දෙවිවරු අතර මේ කල්යාණ කීර්ති ශබ්දය නෙමෙයි මේ අකල්යාණ ශබ්දය ගොඩ නැගෙනවා. ඉතින් මේව මේ දිව්‍ය ලෝක කතා අහනවා කියලා සුරංගනා බොරු කතා අහන්නේ නැතුව මෙන්න මේ සත්‍ය තේරුම් ගන්න ඕනේ. ආන්නේම දෙවිවරුන්ගේ අප්‍රසාදයටපත් වෙනවා. ඊට පස්සේ දෙවිවරු එන්නේ නැහැ පිහිටක් වෙන්න. දෙවිවරු එන්නේ නැහැ පිළිසරණක් වෙන්න. දෙවිවරු කැමති නැති වෙනවා මේ මිනිස්සුන්ට. සිල් ගුණදම් රකින්නේ නැති වෙනකොට දෙවිවරුන්ගේ මේ ප්‍රසාදේ නැති වෙනවා. ඒකයි කිව්වේ මෛත්‍රී ආනිසංසවල සුඛං සුපති සුඛං පටිබුඤ්ජති ඊළඟට කොන්න පාපකං සුපිනං පස්සති. පාපකාරී හීන දකින්නේ නැහැ. සමහර පිංගුතුනි හීනෙන් දොඩවනවා. මම දැකලා තියෙනවා මිනිස්සු දේශයෙන් රත් වෙලා නිින්දක් නැති මිනිස්සු. රැයට මද්ද්‍රව්‍ය පානීය කරන පාපකං සුපිනං පස්සති. මේ පෞසිප් කියන්නේ පාපකාරී සිහින දකින්නවා. හැබැයි මෛත්‍රී වඩන කෙනා පාපකං සුපිනං පස්සති. පෞකාර සිහින දකින්නේ නැහැ. මනුස්සානං පියෝ හෝති. බලන්නකො මෛත්‍රී වඩන කෙනා අනිත් මනුෂ්‍යයන්ට ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. තමන් හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ මම ජීවත් වෙනකොට මං ජීවත් වෙන සමාජය ඇතුලේ. දැන් උදාහරණයක් මම ඉන්නවා ආරණ්‍ය සේනාසනයක. මගේ ආරණ්‍ය සේනාසනේ ඉන්න ස්වාමීන් වහන්සේලා 30ක් පමණ සිල් මෑණියුරුත් එක්ක ගත්තාම. ඒතර මම මේ 30 ප්‍රසාද ජනක කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එක්කෙනෙක්ගෙන්වත් කැපිච්ච කෙනෙක් බවට පත් වෙන්න හොඳ නැහැ. එක්කෙනෙක්ගෙන්වත් කොන් වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න හොඳ නැහැ. එක්කෙනෙක්ගෙන්වත් බ්ලැක් මාක් එකක් වෙදිච්ච කැරක්ටර් එකක් වෙන්න හොඳ නැහැ. එක්කෙනෙක්ටවත් වැරද්දක් බෝල්ඩ් වෙන්න හොඳ නැහැ. වැරද්දක් තිබ්බත් ඒක පොදු. මිනිස්සුන්ට වැරදි තියෙනවා. මිනිස්සුන්ට අඩුපාඩු තියෙනවා. හැබැයි කැපෙන්න හොඳ නැහැ. අහවලා මෙහෙමයි කියලා පිඟුතුනි කැපෙන චරිතයක් වෙන්න එපා. අහවලා මෙහෙමයි කියලා තමන් අසුරු කරන සමාජය තමන්ගේ ඉස්කෝලේ සමහරක් වෙලාවට අපි ඉස්කෝලේකට යනකොට පන්තියේ ළමයි 50ක් ඉද්දි සමහර ළමුන් කොන් වෙනවා. ඔය අහවලා මෙහෙම චරිතයක්. ඔය අහවලා මෙහෙම කැරක්ටර් එකක්. ඔය අහවලා මෙහෙම කෙනෙක් කියලා. එහෙම වෙන්න හොඳ නැහැ. තමන් හැමතිස්සෙම අඤ්ඤමඤ්ඤ පියචක්කෝ හිවාසේ. අනිත් අයට ප්‍රියසකින් වාසය කරන්න පුළුවන් වෙන ඒ උපකාර පිණිස උපස්තම්බන පිණිස පවතින ජීවිතයක් ගත කරන්න ඕනේ. අන්න ඒකයි කියේ මෛත්‍රිය වඩන කෙනා මනුස්සානං පියෝ හොති. මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. අමනුස්සානං පියෝ හොති. අන්න බලන්නකෝ. අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙනවනේ. අමනුෂ්‍යොත් කැමති මේ අනිත් අයට කරදර කරන්නේ නැති. ඒ කියන්නේ
ඊර්ෂ්‍යා කරන්නේ නැති, අනිත් අයගේ වෘද්ධිය දැකලා මෙහෙම පොල් ගගා ජීවිතේ විනාශ කරගන්නේ නැති, අන්න ඒගොල්ලන්ට අමනුෂ්‍යානම් පිය හොති. අමනුෂ්‍යත් ප්‍රිය වෙනවා. දේවතා රක්කන්ති, දෙවියෝ රකින්නයි කියලා කිව්වා. පිඟුතුනි දෙවියෝ රකින්නවා. ආයි මේ ඕගොල්ලෝගේ ওই තියෙන ඔය කුණු වෙච්ච අඹයි, කුණු වෙච්ච දොඩනුයි, ගැට peerයි අරගෙන දේවාල ගානේ රින්ගන්න ඕනේ නැහැ. මොකද ඔය දිව්‍ය ලෝකේ තියෙන සමහරක් තැන්වල කතාවන් වල තියෙනවා මේ දිව්‍ය ලෝකේ තියෙන අඹ එක වෙලාවක් දෙවි කෙනෙක් අඹ ගෙඩියක් අල්ලලා දානවා මුහුදට. මුහුදට දානවා. මේක හම් වෙනවා රටේ මිනිස්සුන්ට. මිනිස්සු බලනවා මේ අඹ කියලා තේරෙනවා. හරිම සුවඳයි. කන්න බයයි. මනුෂ්‍ය ලෝකේ මේ වගේ අඹ නැහැ. හිතන්නකෝ අපිට එකපාරට නිකන් විශාල අඹ ගෙඩියක් හම්බුනොත් එහෙම බෝට්ටුවක් විතර තරම් අපි ඔය ඕගොල්ලෝ නම් කඩාගෙන කයි. මේ හැබැයි මිනිස්සු එහෙම නැහැ. ප්‍රඥාවන්තයෝ පොඩ්ඩක් බලන හොයලා බලලා මේ මොනවද කියලා. හරි. ඒකනේ අර සුනාමියක් වෙලා මිනිස්සු මාළු අල්ලන්නේ දිව්‍ය මුහුදේදී අන්තිමට මොකද උනේ? රැල්ල අරන් ඔක්කොම අරන් ගියානේ. මේ අන්න ඒ වගේ පරිස්සම් වෙන්න ඕනේ. මේ අඹ ගෙඩිය ගෙනල්ලා හිරේ ඉන්න මිනිහෙක්ට දුන්නා කන්න. මොකද හිරේ ඉන්න මිනිස්සු කොහොමත් මරණවනේ. වයෝසට ගිය මිනිස්සුන්ට කන්න දුන්නාට පස්සේ අඹ ගෙඩිය කෑව විතරයි පිංගුතුනි. මේ මිනිස්සයා තිරියන් වෙන්න පටන් ගත්තා. තරුණ වෙන්න පටන් ගත්තා. හැම ඇදුණා. රැලි වැටලා තිබ්බහම ඇදුණා. කොණ්ඩේම කළු වෙලා ලස්සන වෙලා තරුණ වුණා. අන්න දිව්‍ය ලෝකේ තියෙන අඹ. ඕගොල්ලෝ මේ පෝර ගහපු රසායනික ද්‍රව්‍ය ගහපු මරවක් ගහපු අවුවට තැම්බිච්ච අඹ මෙලෝ සංසාරික සුවඳකුත් නැහැ, මෙලෝ සංසාරික රසකුත් නැහැ. ඕ අරන් ගිහලා දෙවියන්ට දුන්නයි කියලා කාබයිඩ් ගහපු පළතුරු දෙවියෝ කන්නේ නැහැ. අනිත් එක දැන් ඕගොල්ලෝ නිකන් හිතනකො දේවාලයකට ගෙනියන පළතුරු වට්ටියක කැත නේ දැන් ඒ දේවාලයකට ගෙනියන පළතුරු වට්ටිය වෙලින්නියකට ගෙනිහිල්ලා බුෆේ එකෙන් කන්න තිබ්බොත් කයිද මිනිස්සු? කන්නේ නැහැ. ඕගොල්ලෝ නම් කයි, මිනිස්සු කන්නේ නැහැ. මේ මිනිස්සුන්ට තියෙන පොඩි බ්‍රේක් එකක් ඒවට. ඒ මොකද ඒව දෙවිවරු කන්නේ නැහැ. දෙවිවරුන්ට ඊට වඩා හොඳ දේවල් තියෙනවා. ඒ නිසා දෙවියන්ව චාටු කරගන්න, දෙවියන්ට කියලා වැඩ කරව ගන්න ඕගොල්ලෝ පළතුරු වට්ටි උස්සන් ගියා කියලා පොල් ගෙඩියක් ඔළුව වටේ කරකෝල ගැහුවයි කියලා ඕකෙන් වෙන දෙයක් නැහැ. ඒ වගේ වෙන්නේ වෙනත්තර මානසිකව කඩාගෙන වැටිච්ච මිනිස්සුන්ට මනසින් හැදෙන්න උදව් කරන එක. ඇත්තටම මනෝවෛද්‍ය වරයෙක්ගේ වැඩක්ම තමයි වෙනත් ආකාරයකින් මිනිස්සු කරගන්නේ. එතකොට අපි හැමතිස්සෙම තේරුම් ගන්න ඕනේ ඉස්සර ජ්‍යොතිෂය උනත් හැදිලා තියෙන විද්‍යාව සාමාන්‍යයෙන් විද්‍යානුකූලව විද්‍යාවට අනුරූපීව. ගේකට දොරක් දාන පැත්ත, ගෙදරට කණ්ණාඩියක් හයි කරන පැත්ත පවා තීරණය උනේ ඒ විදිහට. අද මේවා බිස්නස් වෙලා. ඉස්සර මිනිස්සෙක්ට කණ්ණාඩිය බාත්රූම් එකේ හයි කරගත්තට පස්සේ රැවුල කැපෙනකොට හරියට දෙපැත්තම කැපෙන්න ඕනේ. එතකොට ඒකට ඉරේලිය වැටෙන්න ඕනේ හරියටම කණ්ණාඩිය මැද්දට. මං කියන්නේ ඉරේලිය වැටෙන පැත්ත තියෙන්න ඕනේ. වැටෙන්න ඕනේ නෙමෙයි. එතකොට තමයි ලයිට් එක දානකොට ඒ ලයිට් එක දැම්මට පස්සේ ඉරේලිය නැත්තම් ලයිට් එක ඉස්සර සමහර බාත්රූම්ස් තියෙනවනේ නිකන් වහල් නැතුව කොටු කරලා විතරක් තියෙන. එහෙමත් ඒවා තියෙනවා. ලයිට් එක දානකොට බාත්රූම් එකේ හරියට කණ්ණාඩියට එළිය වැටුනේ නැත්නම් එක පැත්තක් මූණේ පේන්නේ. කොණ්ඩ කපනකොට පැත්තයි කැපෙන්නේ. රැවුල කැපෙනකොට පැත්තයි කැපෙන්නේ. මේවත් එක්ක ගොඩනැගිච්ච දේවල් මිසක් මේ දෙවියන්ව චාටු කරගන්න ගත කරන මේ ජීවිත වැඩක් නෑ. තමන් ඇතුළාන්තෙන් පිලීන, තමන් ඇතුළාන්තෙන් ගඳයින, තමන් ඇතුළාන්තෙන් ආම ගන්ධයින. ආම ගන්ධයි කියන්නේ මස් මාළු කන්නේ නැති එක නෙමෙයි. දැන් සමහර විටන් ඉන්නවා ආම ගන්ධ කිව්වට පස්සේ මේ මස් මාළු කන්නේ එහෙම තියනවනේ. ඕගොල්ලෝ මකරි කපුකමක් කරේ මේ කරනවා නම් ගෙදරට මස් මාළු ගේන්නේ නැහැ දවස් 3. කහ වතුරෙන් අරව කර මේවා කර ඒවා හොඳයි. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ කහ වතුර ඉස්සාම මිනිස්සුන්ගේ ගෙදර තියෙන අර විස බීජ ටික නැති වෙනවා. එතකොට ওই තියෙන මහ දහජරා මල පෙරේත ගතිය නැති වෙනවා. අන්න ඒක වෙන්නේ. ඒක තේරුම් ගන්න. එතකොට මේ දේවල් ඒ ආකාරයෙන් වෙනවා මිසක් අර දෙවිවරු රවට්ට ගැනීමක් වෙන්නේ නැහැ. දේවතා රක්කන්ති. මෛත්‍රී කරන කෙනා පින්වතුනි දෙවියෝ රකින්නවා. ඇත්තම කියනවා නම් ගින්නෙන් රකින්නවා. වැස්සෙන් වතුරෙන් රකින්නවා. ගිනි තිබ්බත් ලාමු තෙල් දානවා. ලාමු තෙල් ටික ගින්නයි පත්තු වෙනවා මිසක් ගිනි ගන්න නැති ස්වභාවයක් එනවා. සාමාවතී බිසවගේ කතාව බලන්න. ගිනි වෙච්ච වතුර ටික ඔළුවට දානකොට සීතල වෙලා වැටුනේ කියනවා. ඒ තමයි මෛත්‍රියේ තරම. ඊට පස්සේ සිහිපත් කරනවා පින්වතුනි අසම්මූල් හෝ කාලං කරෝති. මැරෙනකොට සිහි මුලා වෙන්නේ නැතුව මැරෙනවා. දැන් මැරෙනකොට සිහි මුලා වෙන්නේ නැතුව මැරෙනවා. මේව හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මේ මම දැක්ක මේ මෑතකදී භික්ෂුන් වහන්සේ නමක් කිය යනවා. රහතුන් වැඩි පාර කිය මේ අන්තිම චුතිසිතේ අනිත්‍ය බලන්න කියලා. මේ කරන්න තියෙන දහජරා බලු වැඩ ඔක්කොම කර ඉඳලා අන්තිම චුතිසිතේ අනිත්‍ය බලන්න මිනිස්සුන්ට බෑ. මිනිස්සු හිතන් ඉන්නේ මැරෙනකොට අන්තිම චුතිසිතේ අනිත්‍ය බලලා සෝවාන් වෙලා මැරෙන්න. ඒවා හොඳයි පින්වතුනි මේ නිගණ්ඨ ශාසන වලට. බුද්ධ ශාසනයේ එහෙම අන්තිම චුතිසිතේ අනිත්‍ය බලලා මැරෙලා සෝවාන් වෙන්න පුළුවන් නම් බැරියයි. එහෙම කරන්න බෑ. ඒකට වැඩි යුතු ප්‍රතිපදාවක් තියෙනවා. අන්තිම චුතිසිතේ කොහොමද මේ අනිත්‍ය වඩා ගන්න ඒ ලැබෙන මරණ වේදනාවත් එක්ක ඒ වේදනාව දරන්න තරම්වත් හැකියාවක් තිබ්බේ නැත්නම් සර්පෙක් ගහපු වෙලාවක ජීවිතේ අනිත්‍ය නෙමෙයි කම්මෝ බූමට ගැහුවනේ කියලා මතක් වෙන්නේ. ඒකට දීර්ඝ පුරුදු කිරීමක් තියෙන්න ඕනේ. නාම රූප ගැන දීර්ඝ වශයෙන් පුරුදු කරපු යෝගාවචරයකටවත්
සර්පෙක් දැක්ක වෙලාවට කකුල් දෙක පරේ නැතුව වෙනවා මිසක් ඒක ගැන බයක් නූපදී තියෙන්නේ නැහැ. ඒකයි සත්‍ය. ඒකයි යථාර්ථය. ඒ නිසා අසම්මූලෝ කාලං කරෝති. ජීවිත කාලයක් මේ ගුණධර්ම ටික පුරුදු කරන්න. මෛත්‍රියෙන් ඉන්න, කරුණාවෙන් ඉන්න, උපේක්ෂාවෙන් ඉන්න, මුදිතාවෙන් ඉන්න. අන්න අසම්මූලෝ කාලං කරෝති. එහෙම නැතුව කරන්න තියෙන ඔක්කොම දහජරා වැඩ කරලා මැරෙන වෙලාවේ අන්තිම චුතිසිතේ අනිත්‍ය බලනවා. එහෙම බලලා සෝවාන් වෙනවා කියන සුරංගනා කතාවේ නම් පැටලෙන්න එපා. මෙන්න මේව හොඳට ඉගෙන ගන්න. ඊළඟට යම්කිසි විදියකින් ලෝකෝත්තර භාවයක් සාක්ෂාත් නොකළොත් බ්‍රහ්ම ලෝකූපගතෝ හෝති. බ්‍රහ්ම ලෝකයට යනවායි කියනවා. මෛත්‍රී ධානය නිසා පින්වත්නි දීර්ඝ කාලයක් ප්‍රීති ආහාර කොටගෙන ඉන්න. මෛත්‍රී ධානලාභී මිනිසෙක් විදියට මැරෙන නිසා ගරුක කර්ම ඉදිරිපත් වෙලා ධානලාභී බ්‍රහ්මෙක් බවට පත් වෙනවා. ප්‍රීති ආහාර කරගෙන කල්ප ගානක් ජීවත් වෙන්න පුළුවන්. කල්ප ගාන. අන්න ඒ වගේ ප්‍රායෝගික වැඩපිළිවෙලකින් යා යුතු ගමනක් මිසක් මේ නිකන් ලෝකේ තියෙන සුරංගනා කතා වලින් යන්න පුළුවන් ගමනක් නෙමෙයි. තමන් හැමතිස්සෙම තමන්ගේ අතුලාන්තයට හෙබෙන්න. තමන් ගාව තියෙන වැරදි හදාගන්න. පිටුතුනි අපි ගාවත් වැරදි නොතිබ්බ නෙමෙයි. අපි ගාවත් වැරදි තිබ්බා. හැබැයි බුදුදහමත් එක්ක ඒ වැරදි ටිකෙන් ටික හැදිලා ගියේ මහ පුදුම විදිහට. කාලයක් යනවා. එකපාර වෙනස් වෙන්න නෙමෙයි. කාලයට හොඳට ඉඩ දීලා කලබල වෙන්නේ නැතුව කාලය හරහා තමන්ට එන සියලුම අභියෝගයන් වලට සිහියෙන් මූණ දීලා නුවණින් මූණ දීලා ඥානිය කියන එක ඉදිරියට දාගෙන යමෙක්ට පුළුවන් නම් ඒ ජීවිත කතාව තේරුම් ගන්න. ඒ ජීවිත කතාවට අනුගත වෙන්න. බුදුරන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරන්න. කොයි ආකාරයෙන්ද මේ සියලු ලෝක සත්වයාට විහිදිච්ච මෛත්‍රී හිතක් ඇති කරගන්න. පළමුව තමන්ට මෛත්‍රී කරගන්න. තමන් හොඳට තමන්ගේ හිත තරහ නැති කෙනෙක් බවට පත් කරගන්න. තමන්ගේ හිත වෛර නැති කෙනෙක් බවට පත් කරගන්න. තමන්ගේ හිත සුවපත් වූ සිතක් බවට පත් කරගන්න. එක එක්කෙනාගේ තරහවල් දැකලා එක එක්කෙනාගේ කෝලම් දැකලා එක එක්කෙනාගේ අභිවෘද්ධියන් දැකලා තමන්ට තරහ යනවා නම් තමන්ට කේන්ති යනවා නම් පැත්තකට ගිහලා ඉඳ ගන්න. මේක ලොකු අපරාධයක්. අසුචි ගොඩක් අරගෙන තව කාට හරි ගහන්න කලින් ඒ අසුචි වලින් ජරා වෙන්නේ තමන්ගේ අත. තමන්ට තරහ යනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක විසඳ ගන්න ඕනි ප්‍රශ්නයක්. ඔබත් එක්ක විසඳන්න ඕනි ප්‍රශ්නයක්. ඔබ එයත් එක්ක විසඳන්න ඕනි ප්‍රශ්නයක් නෙමෙයි. පැත්තකට ගිහිල්ලා ඉඳගෙන මෛත්‍රී වඩන්න. මෛත්‍රී වඩනකොට මට මේ තරහ යන එක මටමයි හොඳ නැත්තේ. කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ. මෙයාලා කවුරුත් එන්නේ නැහැ මාත් එක්ක සංසාරයට යන්න. මමයි මේ කර්ම විඳින්න ඕනි. අනිත් එක මම වචනයක් හරි කියනකොට ඔය කිසිම කෙනෙක්ගේ හිත තැලිලා මාත් එක්ක තරහාවක් ඇති කරගත්තොත් පින්වතුනි සමහරක් වෙලාවට මේ වෛරක්කාරය තමන්ගේ දරුව වෙලා උපදිනවා. දරුව වෙලා ඉපදිලා අම්මලට දෙන්නේ දස වදයක්. බඩේ ඉද්දිත් වද දෙනවා. එළියට ඇවිල්ලත් වද දෙනවා. ලොකු වෙලත් වද දෙනවා. ඒ සාංශාරික වෛරක්කාරයෝ. එහෙම වෛරක්කාරයෝ නැද්ද? ඉන්නවා. සමහරක් වෙලාවට සාංශාරික වෛරක්කාරයෝ ස්වාමියා වෙලා එනවා. සමහරක් වෙලාවට සාංශාරික වෛරක්කාරයෝ භාර්යාව වෙලා එනවා. නිකම් මම මේ කියනකොට ඔබ හිතන්න භාර්යාවක් සාංශාරික වෛරක්කාරයෙක් වෙලා ඇවිල්ලා ඔය ගෑණියට දරුවෙකුත් ලැබිලා වෙන් වෙලා ගිහිල්ලා. දැන් කොච්චර ඉන්නවද මිනිස්සු වන්දි ගෙවෙන උසාවි ගානේ. ඔය මිනිස්සුන්ගේ ජීවිතයට ගිහිල්ලා බලන්න 30000ක 35000ක පඩියක් කරන් 10000ක 20000ක වන්දියක් ගෙවනකොට ඒ මිනිස්සුන්ගේ ඉතුරු ජීවිතේ ඉවරයි. ආයි කසාද බඳලා ජීවත් වෙන්නද? අර පළවෙනි ගෑනු කෙනාට 20000ක වන්දියක් ගෙවනකොට තව 12000යි අතට එන්නේ. කොහොමද ජීවත් වෙන්නේ? ඒ නිසා මේ සාංශාරික වෛරක්කාරයෝ පින්වත්නි ළඟ උපදිනවා. ළඟ ඉපදිලා පුදුම දස වදයක් දෙන්නේ. උන්දලගේ කර්ම පිළිකාවල් හැදිලා අරව හැදිලා මේව හැදිලා අම්මලටත් ඒත් එක්ක දුක් විඳින්න. සමහරකට මන්ද බුද්ධික වෙලා උපදිනවා. තරහා ගිය නිසා. ඒ තමයි සාංශාරික වෛරක්කාරයන්ගේ වෛරය පරිමහන ආකාරය. හරක් වෙලා අයින්න පුළුවන්. බල්ල වෙලා හපන්න පුළුවන්. සර්පය වෙලා දෂ්ට කරන්න පුළුවන්. පව් පුදුම අසරණ ජීවිතය. සර්පෙක් වුණොත් පොළඟෙක් වුණොත් කොච්චර බයෙන්ද ජීවත් වෙන්නේ. කොච්චර වෛරයකින්ද ජීවත් වෙන්නේ. ඒ සත්තුන්ගේ කටේ විස හැදෙනවා. තියෙන වෛරයේ තරමට. ඒ සත්තුන්ගේ කටේ හැදෙන විස මිනිහෙක්ට දෂ්ට කළොත් මිනිහෙක් මැරෙනවා. ඒ තරම් තරහාවක් ඒ ජීවිතවල තියෙනවා. ඒ තරම් වෛරයක් ඒ ජීවිතවල තියෙනවා. ආත්මාර්ථකාමී වෙන්න එපා. පැත්තකට වෙලා ඉඳගෙන තමන් හොඳට මෛත්‍රී කරන්න. මම මගේ හිතේ තියෙන තරහ අයින් කරනවා. මම මගේ තියෙන වෛරය අයින් කරනවා. මේ දේවල් වලින් මටමයි සංසාරයට හානියක් වෙන්නේ කියලා තමන්ට වෛර කරන්න. නැතුව තමන්ට තරහ කරන්න. නැතුව තමන් සුවපත් වෙන ආකාරයේ සිතක් ඇති කරගන්න නිතර උත්සාහ කරන්න. ඊට පස්සේ කල්පනා කරන්න මං වගේම මේ අයට මගේ වටපිටාවේ ඉන්න තමන් භික්ෂු ආරාමයක නම් ඉන්නේ ආරාමයේ වාසී භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේලාටත් මේ වගේ සැපවත් ජීවිතයක් ලැබෙනවා නම් උන්වහන්සේලාටත් මේ වගේ තරහ නැති ජීවිතයක් ලැබෙනවා නම් උන්වහන්සේලාටත් මේ වගේ සැනසීමක් සහිත ජීවිතයක් ලැබෙනවා නම් අපි ඔක්කොටම කොච්චර සැනසීමෙන් ඉන්න පුළුවන්ද මේ සියලු ස්වාමීන් වහන්සේලා සුවපත් වේවා සියලු ස්වාමීන් වහන්සේලා තරහ නැත්තෝ වේවා සියලු ස්වාමීන් වහන්සේලා වෛර නැත්තෝ වේවා නිදාගන්න කලින් කොට්ටයක් අරගෙන ඇඳට නැගලා විනාඩි 5ක් කල්පනා කරන්න කවුරුණත් කමක් නැහැ මේ කහන කවුරුණත් කමක් නැහැ මුස්ලිම් දරුවෙක් වේවා ක්‍රිස්තියානි දරුවෙක් වේවා සිංහල දරුවෙක් වේවා බර්ගර් කෙනෙක් වේවා ඉන්දියාව කෙනෙක් වේවා ජපාන කෙනෙක් කවුරුණත් කමක් නැහැ
තමන් විනාඩි 5ක් කොට්ටයක් අරගෙන මේ කල්පනා කරන්න. මං වගේම මේ ගමේ මිනිස්සුන්ගේ හිත තරහ නැති අය වෙන්න. මං වගේම මේ ගමේ මිනිස්සුන්ගේ හිත වෛර නැති අය වෙන්න. අන්න එහෙමුණොත් තමයි පිඟුතුනි මේ ලෝකෙට සැනසීමක් ලැබෙන්නේ. මේ ලෝක සත්වයාම තරහ නැත්තෝ වෙත්තා. මේ ලෝක සත්වයම වෛර නැත්තෝ වෙත්තා. මේ ලෝක සත්වයාම සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා. මේ ලෝක සත්වයාම නිදුක් නිරෝගී චිරජීවනයෙන් යුක්ත කායික රෝග පීඩා නැති පුද්ගලයා බවට පත් වේවා. මෙහෙම කල්පනා කරන්න. අන්න කල්පනා කරනකොට තමන්ගේ හිත මෘදුභාවයට පත් වෙනවා. ඒ මෘදුභාවයට පත් වෙච්ච හිත හැම තිස්සෙම අනිත් අයට සමාව දෙන ගතියක් තියෙනවා. අනිත් අයගේ වැරදි ඉවසන සුළු ගතියක් තියෙනවා. හරියට ස්පොන්ජ් එකක් වගේ. වැදුනට රිදෙන්නේ නැහැ. හැම දෙනෙක්ම බලන අම්මා කෙනෙක් වගේ වෙනවා. හැම දෙනෙක්ටම පිහිට වෙන තාත්තා කෙනෙක් වගේ වෙනවා. ගෙදර උපදින වැඩිමහල් සහෝදරිය වගේ වෙනවා. ගෙදර උපදින වැඩිමහල් සහෝදරයා වගේ වෙනවා. හැම තිස්සෙම තමන් කන්න ගන්න බත්කට තමන්ගේ මල්ලේට කවපු අක්කා වගේ වෙනවා. තමන් ගන්න බත්කට තමන්ගේ දරුවට කවන අම්මා වගේ වෙනවා. තමන්ගේ බත්පතේ අඩුවක් තිබ්බට පුතාගේ බත්පතේ අඩුව පුරවන්නේ නැති අම්මෙක් වගේ වෙනවා. කොච්චර මහන්සි වෙන තාත්තා කෙනෙක් වුණත් තමන්ගේ දරුවට ඒක දැනෙන්න දෙන්නේ නැති තාත්තා කෙනෙක් වගේ වෙනවා. මෙන්න මේ වගේ ගති පැවතුම් වලින් පැවතුම් වලින් තමන්ගේ ජීවිතය ශක්තිමත් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඇවතුම් පැවතුම් වලින් තමන්ගේ ජීවිතයේ ගුණධර්ම වලට පත් කරගන්න පුළුවන්. අන්න එතන සාර්ථක, සනීප, සුවපහසු, නිරාමස ප්‍රීතියෙන් යුක්ත ජීවිතයක් ගත කරන්න ඕනෑම කෙනෙක්ට මේ ගෞතම බුද්ධ ශාසනය තුල පුළුවන්කම ලැබෙනවා. මේවා මිනිස්සෙක් ගාව තියෙන්න ඕනේ ගුණධර්ම. එනිසයි මේවා ගැන මතක් කරන්නේ. පිංගුතුනි, මේ ලෝකේ අසුන්දර තැනක් වෙන්නේ නැති. නමුත් මේ ලෝකේ අසුන්දර මතකයක් නැති ඔබ සුන්දර කෙනෙක් වෙන්න. අසුන්දර මතකයන් අතර ඔබ සුන්දර මතකයක් තියෙන මිනිහෙක් වෙන්න. අසුන්දර මිනිසුන් අතර ඔබ සුන්දර මිනිහෙක් වෙන්න. මිනිසුන් අතර ඔබ උතුම් මිනිසෙක් වෙන්න. ශ්‍රාවකයන් අතර ඔබ උතුම් ශ්‍රාවකයෙක් වෙන්න. මෙහෙම වෙන්න තමන්ගේ හිතපත් කරගත්තොත් පින්වදින්න තමන්ට මේ භෞතිකයෙන් කොච්චර දේවල් නැති වුණා. තමන්ට මේ භෞතිකය ඇතුලේ මොනතරම් නැති වෙන්න දේවල් ආවත් අනිවාර්යෙන්ම තමන්ට තමන්ගේ ජීවිතය අවබෝධ කරගෙන තමන්ට තමන්ගේ ලැබිච්ච ජීවිතය භෞතික සම්පත් වලින් ලබා ගන්න බැරි සැපයන් තේරුම් අරගෙන ලබගත හැකි අර ලෝතුරු අමසැනසිල්ලනේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක්, පුළුවන් හිතක් ඔබට අනිවාර්යයෙන්ම ඇති වේවි. ඒ සඳහා මේ ධර්ම දේශනාවත් ඒකාන්ත පාරමිතාවක්, පාරමී ශක්තියක්, පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වීම පිණිස මේ උතුම් මෛත්‍රී සහගත සිතවිලි රටාව ඒකාන්ත පාරමිතාවක් වේවා කියලා පතමින් පුණ්‍ය අනුමෝදනාවන් සඳහා යොමු වෙනවා. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට අවකාශ සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කළ ලෙබනනේ සේවය කරන රන්මැණිකේ මහත්මිය, මානෙල් දයාවති සහ මංගලිකා සහ කුවේට්හි සේවය කරන ගංගා යන අය හිතමිතුරන් විසින් අරමුණු වශයෙන් සිහිපත් කරගෙන තියෙනවා රන්මැණිකේ මහත්මියගේ දෙමව්පියන්ටත් බිසෝමැණිකේ සහ කිරිමැණිකේ යන අයටත් පින් පැමිණවීමට, ගංගා යන අයගේ ස්වාමියා ජයලත් බණ්ඩාර, පියා ජෝන් සිඤ්ඤෝ යන අයටත් පින් පැමිණවීමටත්, ජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත්, පින්වත් ධර්මදේශකයන්න් වහන්සේට සහ මහා සංඝරත්නයටත් සංසාර ගමනින් එතර වීමට මේ උතුම් කුසල් කර්මය හේතු වේවා. දායකත්වයේ දරු සියලු දෙනාට සංසාර දුකින් නැත මිදීම පිණිස මේ උතුම් කුසල කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ප්‍රාර්ථනා කරමු මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කළ පින්වතුන්ගේ නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන් මෙපින් අනුමෝදන් කරගෙන සාංසාරික ජීවිතය සුවපත් කරගෙන ඉක්මන් භවයක මුතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කරගෙන සුවසේම නිවි යන්නට මේ කුසල් දෙක බලා අනුමෝදන්ව පාරමිතාවන් කරගනිත්වා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරපු පින්වතුන්ට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන පතන බෝධීන්ගෙන් සුවසේම පිළිවෙත් පුරාගෙන උතුම් නිවනින් නිවී යන්නට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. නම් සදාහන් කළ සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ කෙලවර සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවී යන්නට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක්, පාරමී ධමයක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සනසෙත්වා, විහෙර විහාර ගම්දන වන සනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියෝ බ්‍රහ්ම රාජ උත්තමයන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවේවා, මේ කුසල් පාරමී, පාරමී ශක්තියක්, පාරමී ධමයක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු.
එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වූ මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ලිබනනයේ සේවය කරන රන්මැණිකේ මහත්මිය, මානෙල් දයාවතී මහත්මිය, මංගලිකා මහත්මිය සහ කුවේටි සේවයේ නියුතු ගංගා යන පින්වත් හිතමිතුරන් පිරිස විසින්. එම පින්වත් පිරිසගේ අරමුණු වන්නේ රන්මැණිකේ මහත්මියගේ දෙමව්පියන්ටත් දිසුමැණිකේ සහ කිරිමැණිකේ යන අයටත් පින් පැමිණවීමටත් ගංගා යන අයගේ දයාබර ස්වාමි පුරුෂයා වන ජයලත් බණ්ඩාරටත් ජෝන් සිඤ්ඤෝ යන අයටත් පින් පැමිණවීමටත් සුජීවත්ව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් එමෙන්ම පින්වත් දේශකයන්න් වහන්සේටත් මහා සංඝරත්නයටත් සංසාර ගමනින් එතෙර වීමට මේ පින් හේතු වේවා යන පින්බර ප්‍රාර්ථනාවන් දායකත්වයේ දරූ සියලුම දෙනාට සංසාර දුකින් නිදහස් වීම පිණිස මෙම ධර්ම දානමේ පින්කම උපකාර වේවා. ලෝකවාසී සියලුම දෙනාටත් උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමේ කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, email මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.